Unlimited history. අපේ ජාතික කතාව. හරි අපි 114 වෙනි වැඩසටහනේ දෙවෙනි කොටසත් එක්ක ඉන්නේ ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව අපි ඔබට ආරාධනා කරනවා බොහොම හොඳයි අපි කලින් අඩහෝරාවේ කතා කළා මේ අපේ රටේ පොසිල ජුරාසික යුගය ගැන මේ දවස්වල ජුරාසික් පාක් අලුත් ෆිල්ම් එක ජනිත් ජුරාසික් පාක් මොනවෙනි කීවෙනකොට තුනද හතරද ජනිත් නම් නිතරම යනවනේ මේ ඕක බලන්න තාම බලන්න ගෙනත් ජනිත් නෑ හරි එහෙනම් අද දැන් රැ වෙලා වැඩි එහෙනම් හෙට යන්න මේ කොහොම හරි ලොකු උනන්දුවක් ඇති වුණා. ඉතින් බොහොම හොඳයි මේ පිළිබඳව ඔබට දැනගන්න ඕන නම් අපේ මුල් වැඩසටහන් වලට Unlimited History වැඩසටහන් නරඹන්න අපේ YouTube නාලිකාවේ තියෙනවා. ඉතින් ඒ පිළිබඳව පරණ වැඩසටහන් බලන්න ඕන නම් අපේ description එකේ playlist එකේ link එක තියෙනවා. වැඩසටහන් පළවෙනි වැඩසටහනේ සිට 114 වෙනි වැඩසටහන දක්වාම ඔබට මේ වැඩසටහන් සමුදායම ලබා ගැනීම හැකියාව තියෙනවා. අපිට කතා කරන්න 0111553363 0111553363 නැත්නම් අපි YouTube ඔස්සේ ඔබ බලනවා නම් කමෙන්ට් වලින් ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. නැත්නම් එහි description එකේ තියෙන email වලින් නැත්නම් අපිට ලියන්න net fm තවල්පෙට්ටිය 2045 කොළඹ net fm තවල්පෙට්ටිය 2045 කොළඹ. දැන් ඔක්කොම බලන් ඉන්නේ ලෝකෙත් ලංකාවෙත් වැදගත්ම ලේඛනයක් බවට පත්වෙච්ච අපි ගිය සතියේස මහාචාර්ය රාජ් සෝමදේවයන් මේ යාන්තම් අවුස්සලා තිබ්බ සර්ට ආරංචි වෙලා තිබ්බ මේ ගැන පනාකඩුවේ උදවිය ගෙවල් ගානේ කියනවා අද මේ සඳුදා රාත්‍රියේදී අපි පනාකඩුව ගැන පනාකඩුව තඹසම්සනස ගැන කතා කරන්න යනවා කියලා. ඉතින් ඔන්න ලෝකේ රජෙක් විසින් Tamanගේ වචන වලින්ම ලියූ ලේඛනයක් තියෙනවා නම් දැනට අපිට සාධක දෙන විදිහට එකම ලේඛනය තමයි පනාකඩුවේ තඹසම්සනස කියලා මහාචාර්ය රාජ් සෝමදේවයන් ගිය සතියේ කිව්වා. ඉතින් අපි මේ සතිය ඔබට පොරොන්දු වුණා ඒ පිළිබඳව දීර්ඝ විවරණයක් ගෙනෙනවා කියලා. පනාකඩුවේ තඹසන්නස අර ගොවි මහත්තයාට හම්බෙච්ච කතාව ඉඳන්ම අපිට රස කතාවක් විදිහට අහගන්න කැමතියි. ඔව් ඇත්තම අපේ නුවන් එක මේ අපේ හිතවත් මේ ශ්‍රාවක පිරිසටත් අපේ ප්‍රේක්ෂක පිරිසටත් මේක කතාවක් හැටියට ඉදිරිපත් කරනට පසුබිමක් හදන්න එපා. දැන් පනාකඩුව තඹසන්නසේ අන්තර්ගත කරුණු නියමාකාරයෙන් රස විඳින්න පුළුවන්. රස විඳිනවට වැඩිය මං හිතන්නේ බොහෝම අවධානයෙන් සහ බොහොම භක්තියකින් මේ ඒක දරා ගන්න පුළුවන් වෙන්නේ මේ පනාකඩුව තඹසන්නස ලිවීමට මූලික වුණු පළවෙනි විජයබාහු රජු ගේ මේ ජයග්‍රහණය ඒ මූලික කොටසත් අපි ඉස්සෙල්ලා පූර්විකාවක් හැටියට සඳහන් කරොත් කියලා මම කල්පනා කරනවා. එතකොට ඔබට මතක ඇති අපි පහුගිය වැඩසටහනේදී කිව්වා මේ අර කිත්ති කුමාරයා අපි දන්නවා පළවෙනි විජයබාහු කියලා රජ වුණේ කුමාරයා පුංචි කාලේ කීර්ති කුමාරයා කියලා ඇඳින්නෙව්වේ. ඒ කීර්ති කුමාරයා සහ අර මේ බුද්ධ රාජ කියන සේනාපතියා එක්කහු වෙලා මේ රට ඒකාග්‍රතාවයට පත් කරන්න එක්සේසත් කරන්න මොකද විශාල චෝල බලයක් අපි ඒක ඊටාම විස්තරාත්මකව කලින් කතා කළා. ඒ වෙනකොට මුළු පොළොන්නරුව හා අනුරාධපුරය මේ චෝල ජාතිකයින්ගේ අනසකට යටත් වෙලා තිබුණා. උන් හරි ප්‍රබලයි. උන්ට විශාල ආර්ථික ශක්තියක් තිබුණා. ඉතින් උන් හරි ප්‍රබලයි. ඉතින් දැන් මේ කීර්ති කුමාරයා අපි දන්නවා මුගලන් සහ මේ එයාගේ බිසව ලෝකිතා කියන බිසව මේගේ පුතා තමයි කිත්ති කුමාරයා. මේ කිත්ති කුමාරයා රාජ්‍යයට පත්කරන්න බුද්ධ රාජ ලොකු වැඩ කොටසක් කළා. මේ කිත්ති කුමාරයා මේ පාලනය කරගෙන යන අතරතුර මේ රුහුණේ කස්සප කියලා එක්කෙනෙක් කතරගමදී බලය පිහිටෙව්වයි කියලා අපි ගිය සැරේ සටහන් වල කිව්වා. පස්සේ දැන් ප්‍රධාන වශයෙන්ම දැන් චෝලයින් සමග සටන් කරන්න කලින් කීර්ති කුමාරයාටයි බුද්ධ රාජයටයි තිබිච්ච පළවෙනි අභියෝගය තමයි මේ කතරගම අල්ලාගෙන ඉන්න මේ කස්සපගෙන් කතරගම නිදහස් කරගන්න එක. මේ මොකද ලොකු සටනකට යන්න කලින් තියෙන කුඩා දේවල් පිරිසිදු කරගෙන යාම අවශ්‍යයි. එතකොට මේ බුද්ධ රාජ සහ කීර්ති කුමාරයා මලේ රට
කියන්නේ කඳුකරේ සහ පස්දුන් රට පංචයෝජන රට්ට කියලා කියවද කළුතර පළාතයි තියෙන්නේ. හෝරණ කළුතර පස්යොදුන් රට කියන්නේ මේ මලය රටේ මිනිස්සුයි පස්යොදුන් රට මිනිස්සුයි අර කතරගම කස්සපට විරුද්ධව පෙළ ගැහුණා. මොකද ඒ මලය රටයි දැන් රජ රට මුළුමනින්ම චෝලයන්ගේ පාලනය යටතේ තිබුණේ. එතකොට මේ රට එක්සත් කර ගැනීමේ සැබෑ උවමනාව තිබුණේ මලය රටටයි පස්යොදුන් රටටයි ඒ පළාතේ හිටපු අයට සහ රෝහණයට. එතකොට මේ මලය රට සහ පස්යොදුන් රට තේරුම් ගන්න කළුතර ප්‍රදේශයේ අවට ඒ ඔක්කොම ටික මේ කළුතර අර දැන් සඳහන් කරන්නේ මේ කළුතර මේ බාලිකාව ඇතුලේ තියෙන මාලිගාව ගැන මේ අපිට කෙනෙක් කතා කරලා කිව්වස චෝල විහාරය කියලා මේ කළුගඟ දිගේ උඩට ගියාම මේ විහාරයක් තියෙනවා කියලා. ඒ බොහොම වැදගත් තොරතුරක් ඒක. බොහොම වැදගත් තොරතුරක් ඒක. ඔව් අපි ඒක විශේෂ වැඩපිළිවෙලක් දැන් තියෙනවා ඒ කළුතර ගැන. ඒකත් එක්ක අපි චෝල විහාරෙත් හොයාගෙන යන්න පුළුවන්. එතකොට දැන් මං කිව්වේ මලය රට සහ පස්වදුන් රට මිනිස්සු අර කතරගම රජ වෙච්ච කාශ්‍යපට විරුද්ධව පෙළ ගැහුණා. ඒකෙන් අදහස් කරන්නේ කීර්ති සහ බුද්ධරාජ කියන සෙනවිවරුන්ට සහයෝගය ලබා දුන්නා. එතකොට මේක ආරංචි වුණාම කස්සප මොකද කරේ නැගෙනහිර පැත්තට පලා ගියා. දැන් මේ Tamanට විරුද්ධව සේනා සංවිධානය වෙනවායි කියලා ආරංචි වුණාට පස්සේ මේ කස්සප කියන්නේ මේ කවුද මේ කස්සප කතරගම රජ වෙච්ච පුද්ගලයා. කතරගම බලය අහිමි කරගත්ත රජ වුණා නෙමෙයි. ඔහු බලය පාලනය කරා. ඔහු මේ සේනා සංවිධානය වෙනවායි කියලා දැනගත්තාම ඔහු නැගෙනහිරට පලා ගියා. කතරගමින් නැගෙනහිර කියලා කියන්නේ අත් වශයෙන්ම අද මඩකලපුව තිරිකුණාමල දිස්ත්‍රික්කනේ. ඒ පැත්තට එහෙ තිබුණා කදිරංගනී කියලා හඳුන්වපු බලකොටුවක්. මේ කාශ්‍යප කදිරංගනී බලකොටුවට පසුබැහැලා ගියයි කියලා ඉතිහාසයේ සඳහන් කරනවා. කොහොම හරි මේ අවස්ථාව ප්‍රයෝජනට ගත්ත කීර්ති කුමාරයා කතරගම අල්ලගත්ත විතරක් නෙමේ කදිරංගනී බලකොටුවට පහර දීලා කශ්‍යපව ඝාතනය කළා. ඒ නැගෙනහිර පැත්තට ගිහිල්ලා කදිරංගනීය බලකොටුව මේ අල්ලලා ඒකට පහර දුන්නා. පහර දීලා ඒ එක්කම ඔහු විජයබාහු කියන නමින් කීර්ති විජයබාහු කියන නමින් කතරගම අභිෂේක වුණා. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 1055 හෝ 1056 අතර කාලයේදී. ඒ කියන්නේ දැන් කීර්ති විජයබාහු රෝහණේ රජ වුණා. මේක විශාල ජයග්‍රහණයක්. මොකද එතකන් වෙනකන් ස්ථිර රජෙක් හිටියේ නෑ. ලංකාව බලාපොරොත්තු තියන්න පුළුවන්. දැන් කීර්ති විජයබාහු රජ වුණේ ලංකාවෙම නෙමෙයි රුහුණේ. මුලින්ම රුහුණේ රජ වුණා. රුහුණේ අභිෂේක කළා. මොකද ජනතාවගේ පිළිගැනීම හා පක්ෂපාතීත්වය ලබා ගැනීම අවශ්‍යයි. මේ අවස්ථාවේදී කීර්ති විජයබාහු දැන් අපි පනාකඩුව තඹසන්නස අගය කිරීම කරන්න නම් මේ කීර්ති විජයබාහු මූණ දීපු තර්ජන ගර්ජන සියල්ල අපි දැනගන්න ඕනේ. නැත්නම් පනාකඩුව තඹසන්නසට ඒ ආලෝකය එන්නේ නැහැ. එතකොට ක්‍රිස්තු වර්ෂයෙන් 1055 1056 අතරේ සමස්ත රුහුණේ අධිපතියා හැටියට කීර්ති විජයබාහු රජ වුණා. හැබැයි මේක වුණාට පස්සේ දැන් චෝලයෝ බලාගෙන ඉන්නේ මේක දිහා. ඔහු කතරගම කාශ්‍යප රජ කරන කාලේ චෝලයින් ඒතරම් ලොකු ප්‍රතිවිරෝධතාවක් ඒ වෙත එල්ල නොකලේ කාශ්‍යප සාමාන්‍ය ප්‍රාදේශික පාලකයෙක් හැටියට ඉන්න ඇති. ඒ කියන්නේ ලොකු බලපෑමක් ලොකු බලපෑමක් නැහැ. එහෙන් හිටපු දෙන් කියලා සමහර විට චෝලයෝ කල්පනා කරන්නදී කාශ්‍යප එහෙම ඉන්න එකත් රෝහණයෙන් පැන නගින ප්‍රතිවිරෝධතා පාලනයට එක්තරා පිටුහලක් වෙයි කියලා හිතන්නත් ඇති. ස්ට්‍රෙස් රිලීස් වලට හොඳයිනේ. හොඳයිනේ ඒ වගේ. අර සමහර ජනතා නැගිටීම් වලට සමහර ගම් හැදෙන එක හොඳයිනේ. හොඳයිනේ. ඉතින් ඒ වගේ මේ නමුත් කීර්ති විජයබාහු රෝහණේ රජවීම චෝලයින්ට ඒ තරම් රුස්සන දෙයක් උනේ නැහැ. මෙහිදී මොකද උනේ ඇත්ත වශයෙන්ම චෝලයෝ විශාල සේනාවක් යවුවා රුහුණට. මේ කීර්ති විජයබාහුට එරෙහිව සටන සඳහා. කීර්ති විජයබාහු කොයිතරම් ඥානවන්ත දුරදිග බලන කෙනෙක්ද කියනවා නම් ඔහුට තේරුණා තමා මේ බලයට පත්වෙච්ච ඉක්මනින්ම මේ වගේ කාලයක් ස්ථාපනය වෙලා හිටපු පාලකයෙකුගේ යුද සේනාවට මුහුණ දීම
ඒ තරම් යුක්ති සහගත ඥානවන්ත ක්‍රියාවක් නෙමෙයි කියලා. අපි නම් කල්පනා කරන්නේ මම දැන් රුහුණේ රජ මන් දෙන්නම් ඒගොල්ලන්ට වැඩේ කියලා. ඔය වැටේ කියලානේ. වැටේ කියලානේ. ඒත් විජයබාහු එහෙම කල්පනා කරේ නෑ. විජයබාහු මොකද කරේ? ඔහු මලේ රටට නැවත පසුබැස්සා. මොකද ඔහුගේ පුංචි කාලේ ඔහු ගත කළේ මලේ රටේ. හරි. කඳු කරේ. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේක එක විදිහක ගරිල්ලා අදහසක් මේ තියෙන්නේ. මේ සටන් කිරීම විජයබාහුගේ. මේ පස්සේ විජයබාහු මොකද විජයබාහු දැනගත්තා මම නිකන් වීරයෙක් වගේ ඉස්සරහට ගිහිල්ලා මේගොල්ලොත් එක්ක සටන් කරන්න ගිහිල්ලා මගේ සේනාවට හා මට යමක් වුණොත් ඒක මේ රටේ අනාගතයටයි බලපාන්නේ. ඒ නිසා ඔහු මොකද ඔහු ඥානවන්තව මලේ රටට පසුබැස්සා. මලේ රටට පසුබැස්සට පස්සේ නුවන් මේ චෝලයෝ ඇවිල්ලා සම්පූර්ණයෙන්ම කතරගම කොල්ල කෑවා. කතරගම කොල්ල කාලා ඉතින් මේ චෝල ජාතකයන්ට තේරුණේ නැහැ කීර්ති විජයබාහුගේ සංග්‍රාමික උපක්‍රමය. දැන් කතරගමට ඇවිල්ලා කතරගම කොල්ල කාලා චෝලයෝ උත්සාහ ගත්තේ නැහැ ඔවුන්ගේ බලය කතරගම පිහිටවන්න. ඕන් මොකද කරේ කතරගම කොල්ල කාලා උන් ආපහු පහු බහැලා ගියා යන්න පොළොන්නරුවට. දැන් අපි ආව ඉවර කරා. එයා පැනලා ගියා බයේ කියලා ඒගොල්ලෝ ආපස්සට ආවා. පස්සේ කීර්ති විජයබාහු කුමාරයා මොකද කළේ? කල්යල් බලලා ඔහු නැවත වරක් මලේ රටේ ඉඳලා ආවා හම්බන්තොටට. හම්බන්තොටට ඇවිල්ලා ඔහු ඒ කාලයක් තිස්සේ එහෙ ඉන්න ගමන් මේ හම්බන්තොට ප්‍රදේශයේ දියුණු කළා හෝ. මොකද ඔහු ඊටාම දුරදිග ඉලක්කයක් ඔහුට තිබුණා. මේ දුරදිග ඉලක්ක මේක ඇත්තෙම සමාන කරන්න පුළුවන්. ඔබට මතක ඇති අපේ වැඩසටහන් වල අපි කතා කරා කාවන්තිස් සහ දුටුගැමුණුගේ සටන් සංවිධානය. ඔවුනුත් ඉතා සංවිධානාත්මකව දුරදිග ඉලක්කයක් බලලා ඉතා ඉවසීමෙන් පසුබැසීම් ගණනාවක් මාර්ගයෙන් ඔවුන් ජයග්‍රහණය කරා ගියා. ඒ කියන්නේ හැංගීම තිබ්බට ගිහිල්ලා පහර දුන්නේ නැහැ. හැංගීම තිබුණට ගිහිල්ලා පහර දුන්නේ නැහැ. ඒක තමයි ඥානවන්ත සංග්‍රාමික ඒ සටනුත් ඔය හරියනස මේ සංවිධානය උනේ නේද? රුහුණේ හම්බන්තොට ඔය ප්‍රදේශවල සංවිධානය උනේ. එතකොට මේ කීර්ති විජයබාහු හරි උපාය මාර්ගිකයි. අපි ඒක බොහොම පරිස්සමෙන් අධ්‍යයනය කරන්න ඕන නුවන්. ඔහු හම්බන්තොට ඉන්න ගමන් මම හිතන්නේ කෘෂිකර්මයේ දියුණු කළා. ඒ විතරක් නෙමෙයි. ඔහු කළේ මේක මම හිතන්නේ ඔහු මේ අභිෂේක වෙන්න අරෝම මුකුත් කරන්න ගියේ නෑ අපහු. ඔහු හම්බන්තොටට ඇවිල්ලා වගා කටයුතු දියුණු කළා. ආර්ථිකය දියුණු කරන්න ඔහු මහන්සි ගත්තා විතරක් නෙමෙයි. ඔහු හොඳ වැඩක් කළා. ඔහු බුරුම රට සමග සබඳතා දියුණු කළා. රාමඤ්ඤ රට සමග. බුරුම රට විශේෂයෙන්ම ඔහු දියුණු කරේ වෙළඳ සබඳතා. හරි. දැන් කෙනෙකුට අහන්න පුළුවන් ඒක වෙන්න පුළුවන් දෙයක්ද? අර විශාල චෝල බලවත් හමුදාවක් ඉන්නවා පොළොන්නරුවේ. මෙයා කොහොමද මේ වෙළඳ සම්බන්ධතා පවත්වන්නේ රුහුණේ ඉඳන් කියලා? දැන් ඇත්ත වශයෙන්ම මේක විග්‍රහ කරන ඉතිහාසයක් ජොගේ දැන් ඉතිහාසයේ සඳහන් වෙනවා හම්බන්තොටට නැව් ආවයි කියලා රාමඤ්ඤ රටේ ඉඳලා වෙළඳ බඩු ගෙනියන්න. එහෙන් එන්න පුළුවන් නේ. එන්න පුළුවන් නේ. ඔව්. ඉතින් ඇත්තෙන්ම මේකෙදි පේනවා දැන් මේ වෙලාවේ විජයබාහුට නැව් තියෙන්න බෑනේ මේව කරන්න. ඒ නිසා මේක විජයබාහුට උදව් කළේ පාණ්ඩ්‍ය දේශයේ හිටපු පාණ්ඩ්‍ය වංශිකයෝ හෝ අග්නිදිගාසාවේ ශ්‍රී විජය රාජධානිය කියලා එකක් තිබුණා. ඒ කියන්නේ තායිලන්තයේ මැලේසියා පැත්තට සුමාත්‍රා ඒ පැත්තට වෙන ස්වර්ණභූමිය. මේ ශ්‍රී විජය රාජධානියේ හිටපු මලායිවරු. ඔය මලල කියලා වචනයක් අද අපේ රටෙත් තියෙනවා. මලල බණ්ඩාරලා ඉන්නවා. මලල කියන වචනේ. බොහෝ විට මේ මලලවරු ශ්‍රී විජය රාජධානියත් එක්ක යම්කිසි සබඳතාවක් තියන අය වෙන්න පුළුවන්. ඒ කාලේ මේ රටට සංක්‍රමණය වෙච්ච අය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට බොහොම සුහදතාවයකින් අපිත් එක්ක ගනුදෙනු කරා. මේ වාසකමුත් තියෙනවානේ මලර් මුලර්. ඔව් තියෙනවා. ඔව් මලල කියන වචනේ විශේෂයෙන්ම තියෙනවා. මම දන්න කීප දෙනෙක් ඉන්නවා මලල බණ්ඩාරනායක කියන වචනේ තියෙන අය. මලල කියන වචනේ මට මේ ළඟදි මහත්මයෙකුත් කිව්වා අපේ වාසගමටත් මලල කියන වචනේ එනවා. මලල ක්‍රීඩාත් එක්ක අපි පටලවා ගන්න නරකයි නේද? ඒක පටලවා ගන්න එපා. ඔව් නැත්තම් ටක් ගාලා ඕක තමයි මොළුවට. ඔව්. ඒ කියන්නේ මේ ක්‍රීඩාත් ආවේ මේ මලල රටෙන්ද කියලා ආයි ඊළඟ වැඩසටහනේදී අහන්න එපා අපිට. එතකොට මේ මලායිවරු කියලා තමයි මේගොල්ලන්ට කිව්වේ. ඒක ශ්‍රී විජය රාජධානිය අග්නිදිගාසියාවේ. ඒතර බලන්න මේ දැන් අපි ඉදිරි වැඩසටහනකදී කියන්න නියමිතයි මේ නිකම් මේවා මේ විස්තර හැටියට කියනවා නෙමෙයි. මේවා පිටිපස්සේ තියෙන භූදේශපාලනය හා අපේ පාලකයාගේ දැක්ම මේක අපි පැහැදිලි කරන්න ඕන. නමුත් අද වැඩසටහනේ අපි කවුරුත් බලාගෙන ඉන්නේ මේ පණාකඩු තඹසන්නස ගැන අහන්න. ඉතින් මේ මම මේ ටික ඔක්කොම ඉක්මනට කියන්න මේ කාලය ඇතුළත. ඉතින් මේ රජුරෝ රාමඤ්ඤ දේශෙත් එක්ක මේ හොඳට වෙළඳ සම්බන්ධතා දියුණු කරා. වෙළඳ නැව් ආවා. මේ
ඊට පස්සේ රජුරෝ මොකද කරේ? ඊට පස්සේ දැන් මේක සාර්ථකව යනවානේ. රජුරෝ ආව අම්බලන්තොටට. අම්බලන්තොටට ඇවිල්ලා එතන එයාගේ රාජධානිය පිහිටුවා ගත්තා. කියන්නේ පාලන මධ්‍යස්ථානයේ හැටියට පිහිටුවා ගත්තා. ඒ කියන්නේ බලවේගංග මුහුදට වැටෙන තැන. මුහුදට වැටෙන තැනනේ. මේක බොහොම උපාය මාර්ගික තැනක්. එතකොට මේ 1065 විතර වෙනකොට මේ කාලේ වෙනකොට රටේ මිනිස්සු දැනන් හිටියා දැන් විජයබාහු කීර්ති විජයබාහු කුමාරයා ස්ථාපනය වෙනවායි කියලා. හරි මේක රට ඇතුලේ අභ්‍යන්තරේ ප්‍රචාරය වුණා නේ. කතාවෙන් යනවානේ. වෙළඳ නැව් වෙනවා. සමහර විට පාණ්ඩවරු හා ශ්‍රී විජයවරු මේ විජයබාහු රජුන්ට උදව් කරන්නත් ඇති. දැන් එතකොට චෝල පාණ්ඩ්‍ය ගැටුම යනවා. ඒ කියන්නේ පාණ්ඩවරු ඒක නිසා විජයබාහුට උදව් කරන්නත් නේද? පැහැදිලිවම මේ කාලේ වෙනකොට චෝලයින්ට ලොකුම ප්‍රශ්න තිබුණේ චාලුක්‍යවරු එක්ක. පාණ්ඩල බටහිර චාලුක්‍යලා එක්ක තමයි ප්‍රශ්නේ තිබුණේ. පාණ්ඩවරු පිටියක් යටහත් පහත්ව හිටියා, පල්ලවරුත් යටහත් පහත්ව හිටියා. හැබැයි පල්ලව සහ පාණ්ඩවරු අපට උදව් කරා. විජයබාහු රජු මේක දැනගෙන මේකේ තියෙන වාසිය ඔවුන් සමග නිරන්තර සම්බන්ධතා අරන් ගියා. ඒ වගේම මේ අග්නිදිග ආසියාවත් සමග මේ සම්බන්ධතාව ආවා. දැන් අපි කියවනේ අග්නිදිග ආසියාව තමයි දැන් වැදගත් වෙන්නේ නැගෙනහිර මූද. පොළොන්නරුවට රාජධානිය එන්නෙම චෝලවරු පල්ලෙහාට එන්නෙමත් ඔය හින්දා. ඊට පස්සේ මේ කීර්ති විජයබාහු අම්බලන්තොට තමන්ගේ රාජධානිය කරගත්තා. මේ කාලේ වෙනකොට මේ රටේ මේ විජයබාහු සූදානම් වෙනවයි කියලා දෙයක් ආවා. දැන් අපේ රටේ ආයේ හරි දක්ෂයිනේ මෙහෙම ආරංචි වෙච්ච ගමන් පාරට බහින්න නේද? මේ ඒ කියන්නේ මෙහෙම දැන් උනත් අපිට පේනවා මේ තිරිකුණාමලෙන් තෙල් ලොරියක් පිටත් වෙනවා කියනකොට මේ කොළඹ පෝලිං හැදෙනවා. ඒක එනවද නැද්ද කියලාත් අපි හරියට දන්නේ නැහැ. පෝලිං හැදෙනවා. ඉතින් ඒ වගේ අපේ කට්ටිය හරි දක්ෂයි. මේකේ ප්‍රතිඵලය උනේ මොකද්ද? නුවන් ක්‍රිස්තු වර්ෂ 1065 වෙනකොට ලංකාවේ චෝල විරෝධී ව්‍යාපාරයක් පටන් ගන්න මතු වුණා. දැන් අපේ රටේ මිනිස්සු දැන් චෝලය මහ ප්‍රබලයි. නමුත් චෝල විරෝධී ව්‍යාපාරය කොහොමද මේ චෝල විරෝධී ව්‍යාපාරය කළේ? ඒගොල්ලෝ පටන් ගත්තේ නෑ මේ මගදී මාස දෙකක් යනකොට දියාරු වෙන ව්‍යාපාර පටන් ගත්තේ නෑ. ඒගොල්ලෝ කළේ මොකක්ද? නීතිවලට පටහැනිව කටයුතු කරා. චෝල නීතියට පටහැනිව කටයුතු කළා. නිලධාරීන්ගේ අනපිළිපැද්දේ නෑ සහ චෝල රජයට බදු ගෙවීමෙන් වැළකුණා. අර අපේ ගාන්ධිතුමා කරා වගේ ඉන්දියාවේ කරා වගේ. හරි මේකට විජයබාහු කීර්ති විජයබාහුගේ සම්බන්ධයක් තියෙනවා. එහෙම නැතෝ සමහරවිට මේ ගාන්ධි පසුකාලීනව මෙහෙන් හොඳට හදාරපු කෙනෙක්නේ. මේ අපි කරපු වැඩේ දන්නේ නැහැ. සමහර විට මොකද කීර්ති විජයබාහු ගේ අනන්තවල ලියලා තියෙනවා. ඒ වගේම ඒක අපේ රට ඇරෙන්න අනිත් අය අධ්‍යයනය කරලා තියෙනවා මේ සටන් ව්‍යාපාරය. එතකොට මේ කීර්ති විජයබාහුට උවමනා වුණේ මේ තියෙන චෝලපාලය බිඳ දමන්න. ඒතර එක පැත්තකින් ඔහු ශාස්ත්‍රීය කරා සංවර්ධනය කරා පළාතක්. අනිත් පැත්තෙන් ඔහු සංග්‍රාමික උපක්‍රම දියුණු කළා. විදේශ වෙළඳාම විදේශ සම්බන්ධතා දියුණු කළා. සහ ජනතාව සමග මේ විරෝධීතාව කියන්නේ යුද්ධයකට අවශ්‍ය වන පසුබිම කියන්නේ සමාජයේ අස්ථාවර කිරීමේ ක්‍රියාවලිය පටන් ගත්තා මොහු ස්ථාවර නිසා. කීර්ති විජයබාහු ස්ථාවර නිසා අර තිබුණු චෝල පාලනයට අස්ථාවර කිරීමට කටයුතු කරා. ඒක රට අස්ථාවර කරන්න නෙමෙයි. හරි රට අස්ථාවර. ජනතාව මේ වගේ කැරලි කෝලහල අරෝමය මහ විශාල දේවල් ඇති කරනකොට චෝලෝ එකට එක කළා. චෝලය මොකද කරේ? ඔය මේ ඒ කාලේ හිටපු චෝල පාලකයා වීරරාජේන්ද්‍ර කියන මේ ඔහු විශාල සේනාවක් එව්ව ලංකාවට. මේ මාතොරට ගොඩ බැහැලා ඔවුන් අනුරාධපුරයේ නිර්දය ලෙස විනාශ කරා. ඊටාම ක්‍රූර ලෙස දේශීය මිනිසුන්ට සැලකුවා. මම හිතන්නේ විශාල ප්‍රමාණයක් ඝාතනය කළා. ඒ කියන්නේ මේ චෝල පාලනයට එරෙහිව මේ කැරලි ගැසීම හේතු කොටගෙන තමයි ඒක සිද්ධ වුණේ. මොකද දන්නවද චෝලය කරේ? දැන් රජ රටට ගහලා මේ පැත්ත ඔක්කොම යටත් කරන් ඊළඟට මේ බලයේ තියෙන රොහණිනේ. දැන් මෙයා අර සමූල ඝාතනය කළා මෙහෙට බහින්න තමයි. මෙහෙට බහින්න හැරුණේ. කියන්නේ බීතිය ඇති කරන්නේ. රුහුණට හැරෙන්න පටන් ගත්තා. මේ බලන්න මේ සිද්ධි හොඳට විශ්ලේෂණය කරන්න නුවන්. දැන් මේ විජයබාහු මේ රට එක්සේසත් කරන්න ලොකු වෑයමක් දරනවා සැලසුම් කරලා. හරි. එතකොට ඒ අතරතුර එයාට ලොකු සැලැස්මක් තියෙනවා. ඒ අතරතුර අර විදේශීය බලය ඇවිල්ලා අනුරාධපුරයට ඇවිල්ලා ගහලා රුහුණට එන්නත් විජයබාහු විනාශ කරන්නත් දැන් මේගොල්ලෝ හැරුණා. මේ වෙලාවේ මොකද දන්නවද උනේ? කීර්ති විජයබාහු රජතුමා මේ කුමාරයාගේ සේනාවේ හිටියා
බොහොම බලසම්පන්න සේනාපති ඇමතිවරු දෙන්නේ. ඔවුන්ගේ නම එක්කෙනෙක්ගේ නම චල, අනිත් එක්කෙනා රවිදේව. මේ චල සහ රවිදේව මේ තීරණාත්මක මොහොතේ ගිහිල්ලා චෝලයන්ට එක්කහුණා. මං හිතන්නේ වර්තමානයේ අතීතයේ අතර ලොකු වෙනසක් අපට පේන්නේ නැහැ කියලා. තීරණාත්මක දේශපාලන සිද්ධි ඇති වෙනකොට ප්‍රගතිශීලී පක්ෂවල ඉන්න අය, ප්‍රගතිශීලී පාර්ශවවල ඉන්න අය ප්‍රගතිශීලීත්වය අතහැරලා ගිහිල්ලා අනිත් පාර්ශවක එක්කහුව වෙන එකට සාක්ෂි අපි ඉතිහාසයේ ඉඳලම අරන් යනවා. 1000කට කලිනුත් චලහා රවිදේව කීර්ති විජයබහු අතහැරලා චෝල පාලනය සමග එකතු වීම අපිට මේකෙන් පෙන්නනවා. එතකොට මේකෙන් පේන දේ තමයි විජයබාහු මොන තරම් අභියෝග මැද්දේද මේ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්න ඔහුට සිද්ධ වුණේ කියන එක. තමන්ගේ ළඟින්ම හිටපු කට්ටිය යන තමන්ගේ ළඟින්ම හිටපු මිනිස්සු මේ දැන් ඔය සල්ලි දීලා ගන්නවා වගේ මොනවා හරි චෝල සමහරවිට නැත්නම් ඉතින් කුඩන් දීලා දෙන්නේ තියෙන රවි සහ චලදේව නිකන් මේ ඔය රෑ නිදාගෙන උදේ එළි වෙනකොටම අපි චෝලයෝක් යන්න ඕන කියලා හිතුවේ නෑනේ. හරි. ඉතින් මේගොල්ලෝ බලසම්පන්න සේනාපතිවරු. ඉතින් ඒකේ යම්කිසි මෙහෙයුමක් තියෙන්න ඇති. මේ මොකද අපිට පේනවා චෝල කාසියෙම ලංකාවේ හම්බ වෙනවා හුඟක්. ඉතින් ඒ නිසා මේ මුදල් හදල් මෙහෙ තියෙන්න ඇති. ඉතින් කොහොම හරි මේ සිද්ධිය අපිට පේන්නේ මේ රවි සහ චලදේව මේ දෙන්නම චෝලයන්ට එකතු වුණා. නමුත් කවදාක්වත් කීර්ති විජයබාහු පසුබැස්සේ නැහැ. කීර්ති විජයබාහු මොකද කරේ? රවි හා චලදේව ඔහු ඉතින් අයින් කළා. ඔහු අර පලුට්ටගිරිය, ඒ කියන්නේ මීට අවුරුදු 37කට ඉහතදී පලටුපානේදී බුද්ධ කියලා සේනාපතිය පහර දුන්න කිත්තිසා බුද්ධ රාපු චෝලයින්ට. කීර්ති විජයබාහු මොකද කළේ? පලුට්ටගිරියේ කඳවුරු බැඳලා, ඒ කියන්නේ ඔහු ඊට අවුරුදු 37කට කලින් වෙච්ච සිද්ධිය මතක් කරලා එතන කඳවුරු බැලලා චෝලයින්ට අමතක නොවන පාඩමක් ඉගැන්නුවා. අර ප්‍රබල චෝල හමුදාව සමග මාස 3ක් සටන් කරලා චෝල සේනාපතියව ඝාතනය කළා. එතන අපිට පේනවා මේ කීර්ති විජයබාහු මොනතරම් ධෛර්ය සම්පන්න කෙනෙක්ද කියලා. ඊට පස්සේ දැන් තේරුණා දැන් වෙලාව හරි අවසාන සටන මෙහෙවන්න කියලා. මොකද යක් කරේ මේ වෙච්ච සිද්ධිය චෝල සෙල්ලිපි එකක් තියෙනවා. චෝල සෙල්ලිපි එක ලියලා තියෙනවා. මේ විශේෂයෙන්ම මේ ওই වීර රාජේන්ද්‍ර කියන රජුරෝ තමයි මේක මේ සේනාව මේ එව්වේ මේ විජයබාහුට එරෙහිව. එතකොට මේවා ඊටාම පැහැදිලිව සටහන් වෙලා තියෙනවා මේ සෙල්ලිපි වලත්. ඊට පස්සේ මෙයා තේරුම් ගත්තා දැන් වෙලාව හරි අපිට පහර දෙන්න පොළොන්නරුවට කියලා. රජුරෝ ඊට පස්සේ මොකද කරේ? එතනින් ගියා කොහාටද? වැවුඩ විල්ලි හත්පත්තුවට ගියා. ඊට පස්සේ වාකිරිගලට ගිහිලා බලකොටුවක් හැදුවා. ඔහොම ඔක්කොම සංවිධානය කළා. මේ වෙච්ච සිද්ධිය වීර රාජේන්ද්‍රගේ තිරුමුක්කුඩල් කියන සෙල්ලිපියේ සඳහන් කරලා තියෙනවා 1967 රචනා වෙච්ච. ඊට පස්සේ නුවන් රජුරෝ මොකද කරේ? කීර්ති විජයබාහු දෙපැත්තකින් පොළොන්නරුව වට කරා. එක සේනාවක් යවුවා ඔය මාතොට පැත්තට යන්න එක පැත්තකින්, අනිත් පැත්තෙන් මයංගනේ පැත්තෙන් ඇවිල්ලා තිරුක්කෝවිල් පැත්තෙන් ඇවිල්ලා පොළොන්නරුව වට කළා. කරාම පොළොන්නරුව හිටපු චෝලයින්ට යන්නේන මං නැති වුණා. මොකද මාතොටට පැනලා යන්න බෑ, වරායවල් ඔක්කොම කනලා. රජුරෝ මාර්ග දෙකකින් ඇවිල්ලා මේගොල්ලන්ව වට කළා. අපිට සිහි ගන්නන්නේ මෑත කාලේ කරපු සංග්‍රාමය. එතකොට විජයබාහුත් කළේ මොකද? මූණට මූණ සටන් කරනවා වෙනුවට පැති දෙකකින් සේනාව යවලා සතුරා වට කළා, පහර දීලා ඔවුන්ව සම්පූර්ණයෙන්ම අනාථ කළා. විජයබාහු මේ වෙලාව වෙනකන් හිටියේ. ඒ වෙලාව වෙනකොට චෝලයින්ට දෙවිච්ච ලොකුම ප්‍රශ්නේ චාලුක්‍යයන් එක්ක සටනට උන් අවධානය යොමු කරලා හිටියා. ඉතින් මෙයා හිතුවා රායම් දැන් තමයි හොඳම වෙලාව මේගොල්ලන්ට ගන්න. ගැහුවා. ගහලා ඉවරලා ඔහු ක්‍රිස්තු වර්ෂයෙන් 1070 දී තමන්ගේ මුතුන් මිත්තන්ගේ නගරය වුණු අනුරාධපුර නගරයට සේන්දු වෙලා තමාගේ බලය ස්ථාපනය කළා. Unlimited History. අපේ ජාතික කතාව. ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. හැම සතියකම සඳුදා රාත්‍රී 7:30 වෙනකොට FM 95.94.8ත් එක්කම ලෝකේ පුරා www.netfm.com වෙබ් අඩවිය හරහා තින් පසුව අපේ YouTube නාලිකාවල් ඔස්සේත් ඔබත් එක්ක මේ කරන ඉතිහාස සාකච්ඡාවට ඉතිහාසය විද්‍යාත්මකව හැදෑරීමේ සහ කියවා ගැනීමේ මේ කාර්යභාරයට අදත් ඔබ හැම කෙනාම ආදරයෙන් පිළිගන්නවා. අදත් අපේ මහාචාර්ය රාජ් සෝමදේවයන් අපිත් එක්ක මේ ස්ථානයේ රැඳී සිටිනවා.
ඉතින් 114 වෙනි වැඩසටහන හැටියට ඔබත් එක්ක මේ කරන ගනුදෙනුවේදී අපි හැමදාම වගේ ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක කතා බහ කරන්න පුළුවන්. මේ මොහොතේ අපි ඉන්න මැදිරියට කතා කරනවා නම් 0112553363 0112553363 ඒකම අපේ අනිකුත් සංනිවේදන මාර්ග ඔස්සේත් ඔබට පුළුවන් ඔබ YouTube ඔස්සේ මේ වැඩසටහන රාත්‍රී 9න් පස්සේ සඳුදා රාත්‍රී 9 පස්සේ නම් මේ වැඩසටහනත් සමග සම්බන්ධ වෙන්නේ. ඔබට පුළුවන් YouTube කමෙන්ට් විදිහට මේ වැඩසටහන ගැන සඳහන් කරන්න. ඒකම අපිට ලියන්න පුළුවන්. අපිට ලිපි අපේ හිතවතුන් ලියමින් ඉන්නවා. ඉතින් තැපැල් පෙට්ටියේ 2045 කොළඹ කියන ලිපිනයට. හැබැයි ලංකාවේ නම් දැන් තැපැල් වැඩ කරන්නේ මහාචාර්යතුමා මේ දවස් 3යි සතියකට. ඉතින් දවස් 5ක් වැඩ කරා කියලා ඉතින් අපිට ලිපි ලැබිච්ච විදිහ අපි දන්නවනේ. ඉතින් හැබැයි කොහොම හරි ලිපි ලැබෙනවා. ඒකයි කියන්න තියෙන ලියන එක හරිම ආස්වාදජනක කටයුත්තක්. ඔබ ඉතාමත් හොඳ විග්‍රහයන් අපිට එවමින් ඉන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපේ YouTube නාලිකාවේ වුණත් බලන කට්ටිය අඩුම ගානේ හොඳයි හරි නරකයි හරි මොකක් හරි කමෙන්ට් එකක් දාන්න සජීවීව. එතකොට අපි ඔබත් එක්ක සම්බන්ධයි කියලා අපිට දැනෙනවා. අපිට ඔබත් එක්ක ඒ ඇයි හොඳයිකම පවත්ව ගන්න ලේසි. ඊට වැඩිය කමෙන්ට් එකට වැඩිය මේ එහාට ඔබට ලියන්න ඕන නම් YouTube description එකේ අපේ අනිකුත් ඊමේල් වගේ දේවලුත් තියෙනවා. ඒකම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ කමෙන්ට් ලියනකොට සිංහලෙන් නම් සිංහලෙන් ලියමු. මොකද ඕන තරම් ඇප් තියෙනවා. ඔය හෙලාකුරු වගේ ඇප් එකක් දාගත්තොත් සමහරලාට ඔබට ලියන්න ඕනෙත් නැහැ. අර voice typing ඔස්සේ type කරන්නත් පුළුවන්. ඉතින් සිංහලෙන් ලියමු. ඉංග්‍රීසි වලින් නම් ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරනවා නම් ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරනවා නම් ඉංග්‍රීසි වලින් මේක ලියමු. සිංග්ලිෂ් වලින් ලිව්වම සමහරලාවට විද්‍යාත්මක කරුණු අපිට වැරදියට කියවෙන්නත් ඉඩ තියෙනවා. ඒකින්ද බොහොම කාරුණික ඉල්ලීමක්. හරි අපි එහෙනම් අපේ වැඩසටහනට එමු. සර් අපි දන්නවා අද 114 වෙනි වැඩසටහනේ ඔක්කොම සෑදී පැහැදී ඉන්නේ පනා කඩුව තබ සම්සනස ගැන කතා කරන්න තමයි. හැබැයි අපිට එවන ප්‍රශ්න කන්දරාව නම් සර් අපිට මගහැරලා යන්න බෑ. මේ රටේ ප්‍රශ්න ASCII අපේ රටේ ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නත් මේ විශාල වශයෙන් අපිට ලැබෙනවා. ඉතින් මේක ටික දවසකට කලින් ලැබිච්ච ඊමේල් එකක් අපිට ඊමේල් එක එවලා තිබිච්ච කෙනා මම සඳහන් කරන්නම්. මේ අපිට හම් වෙලා නැද්ද මේ අපි පොසිල ගැන කතා කරනවා, අපේ ප්‍රාග්යිතිහාසික යුගය ගැන කතා කරනවා. මේ අපිට හම් වෙලා තියෙන දැන් අපි දන්නවා බලංගොඩ මානවය වගේ මේ මානව පොසිලයන් පිළිබඳව අපි කතා කරාස අපිට හම්බෙලා තියෙන ඒ කියන්නේ ආපස්සටම යන්න පුළුවන් පොසිල තත්වයන් මොනවද? අපේ රටේ පොසිල පිළිබඳව තත්වයන්, ඒ යුග පිළිබඳව හෙළිදරව් කිරීම මොනවද කියලා පොඩ්ඩක් අපි ප්‍රශ්නයක් හැටියට සර්ට ඉදිරිපත් කරනවා. මේක අපේ මුල් යුගයේ වැඩසටහන වල අපේ මම හිතන්නේ පළවෙනි වැඩසටහන ඉඳන් 25 වෙනි වැඩසටහනේ දක්වා අපේ පූර්ව ඓතිහාසික යුගය ගැන අපි කතා කරා. හැබැයි ඔබ ප්‍රශ්න කරනකොටත් විශේෂයෙන් අපි මේ වැඩසටහන 114 කොහෙන් ප්‍රශ්න කරත් කමක් නැහැ. මොකද සමහරවිට පළවෙනි වැඩසටහන අහන කෙනා මේ ඉදිරි සතියේ වෙන්න පුළුවන් ඔහුට අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. මේ අපේ පොසිල ඉතිහාසය පිළිබඳව තමයි ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ. මම අතරදී මේ ඊමේල් එක මට එවපු කෙනාව මම කියන්නම් කවුද කියලා. හොඳයි. ඇත්තෙන්ම අපේ රටේ ෆොසිල එහෙම නැත්නම් පාෂාණීභූත සාක්ෂි සම්බන්ධයෙන් අපිට දැනුමක් තිබෙනවා. නමුත් ඒ දැනුම ඒ තරම්ම පුළුල් ස්ථිර දැනුමක් නෙමෙයි. අපිට අපේ රටේ පාෂාණීභූත ද්‍රව්‍ය එහෙම නැත්නම් හුඟක් අයට මේක කියන්නේ ෆොසිල්ස් කියලා. ෆොසිල්ස් කියලා කියන්නේ මේ විශේෂ භූවිද්‍යාත්මක ක්‍රියාවලියකින් අනතුරු සිද්ධ වෙන දෙයක්. ඉතින් අපි කියන්නේ මේ පොසිල කියලා කියපු ගමන් එහෙම නැත්නම් පාෂාණීභූත ද්‍රව්‍ය කියපු ගමන් අපිට හුඟක් තරණයි කියන සංඥාව ඉබේටම ඔළුවට එනවා අනුවන්. එතකොට අපි දන්නවා අපේ ලංකාවේ භූ පිහිටීම ගත්තොත් ඇත්තම මේක කතා කරන්න ඕන භූවිද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්. නමුත් පුරාවිද්‍යාවටත් මේක යම් කිසි දුරකට සම්බන්ධ වෙන නිසා අපටත් ඊටාම ඡායා මාත්‍රික වැටහීමක් මේ ගැන අපටත් තියෙනවා. ඉතින් මේ අපේ හිතවත් ප්‍රේක්ෂක සහෝදරවරු එවැගේම අපේ ශ්‍රාවක හිතවත්තු
කීප දෙනෙක් අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හැටියට කියන්න පුළුවන්. සර් මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අසංක දර්ශන මේ කම්පියුටර් සයන්ස් and ටෙක්නොලොජි තමයි ඔහුගේ ඩිපාර්ට්මන්ට් එක. ඒක තමයි. ඒ කියන්නේ ඒ වගේ ප්‍රශ්නයක් අහන්නෙත් ඒ වගේ දැනුමක් තියෙන ඉගෙනිය ශාස්ත්‍රීය භාවයකට ඇතුල් වෙච්ච කෙනෙක්. ඉතින් අපි අසංකට සහ අසංක අහපු ප්‍රශ්නේ වගේ ඒ හා සමාන ප්‍රශ්න ඔළුවේ තියෙන අපේ හිතවත් ශ්‍රාවකයෝ හා ප්‍රේක්ෂකයෝ ඉන්නවා නම් ඔවුන්ටත් කියන්න තියෙන්නේ අපේ රටේ උතුරු පළාතේ තිබෙනවා හුණුගල් තට්ටුවක් පොළොව යට. මේ හුණුගල් තට්ටුව මයෝසීන කියන භූ අවධියේ නිර්මාණය වුණු දෙයක් හැටියට තමයි සලකන්නේ. මේ මයෝසීන යුගය කියලා කිව්වහම ඒක මම හිතනවා ටිකක් පැහැදිලි කරලා දෙන්න ඕන කියලා. දැන් අපි ජීවත් මේ පොළවේ ඉතිහාසය නොඑක් අවධිවලට බෙදා තිබෙනවා ඊටාම පෞරාණික කාලෙක ඉඳලා. එතකොට දැන් අද අපි ජීවත් වෙන යුගය හඳුන්වන්නේ හොලෝසීන යුගය කියලා. එතකොට ඒකෙත් මෑතම කාලේ හඳුන්වන්න තව නමක් තියෙනවා ඇන්ත්‍රොපොසීන් යුගය කියලා. ඒ කියන්නේ මනුෂ්‍යයා විසින් නිර්මිත යුගය කියලා. මොකද අද හැම දෙයක්ම මිනිස්සු විසින් වෙනස් කරලා තියෙන නිසා. ඒ කොයි කාලෙක වගේද පටන් ගන්න ඇන්තෝ? ඇත්තෙන්ම මේ නූතන තාක්ෂණය හඳුන්වා දීමට නිශ්චිත දිනයක් කියනවට වැඩිය සමයක් අපි ඇත්තෙම 20 වෙනි සතවර්ෂය මේ බොහොම මෑතක ඉඳලා. හැබැයි ඒකේ ආරම්භය අපි පටන් ගන්නෙ 13 වෙනි සතවර්ෂයේ විතර ඉඳලා. කාර්මික විප්ලවයටත් කලින් නුවන් අපි දන්නවනේ ඔය ඩෙම්ල මෝටර රථයක් නිෂ්පාදනය කිරීම. ඒ වගේ අර පුරාණ ෆ්‍රැන්සිස් බේකන්ලා දෙන්නෙක් හිටියා. ඒ පළවෙනි ෆ්‍රැන්සිස් බේකන්ගේ කාලෙදී සූර්ය බලය පාවිච්චි කරලා යමක් චලනය කරන්න පුළුවන් කියන අදහස ඉදිරිපත් කිරීම. මේ වගේ දේවල් වලින් අර නූතන මේ විද්‍යාත්මක අදහස් වල මූලය ඇති වෙනවා. එතෙම ඉතින් පොළවේ ඉතිහාසයත් එක්ක සලකලා බලනකොට 13 වෙනි සතවර්ෂය කියන්නේ මේ දැන් මේ කලින් තප්පර 10 වගේ කාලයක්. ඉතින් අපි දැන් මෑත කාලේ මේ මිනිස්සු කොච්චර ලෝකෙට බලපෑවද කියනවා නම් ලෝකේ හැඩය භූ විෂමතාව වෙනස් කරලා ඇන්ත්‍රොපොසීන් කියලා කියනවා. ඉතින් මම කියන්නේ ඒක නෙමෙයි. අපි භූවිද්‍යාත්මකව බැලුවොත් අපි ජීවත් වෙන යුගය හොලෝසීන යුගය මෑත භූ අවධිය හැටියට හඳුන්වන්නේ. ඒ හොලෝසීන යුගය ආරම්භ වෙනවායි කියලා කියන්නේ සාමාන්‍ය පිළිගැනීම මීට අවුරුදු 12000කට උඩ ඉඳලා. එතකොට මේ හොලෝසීනය ගැන අපි හොලෝසීනය කියලා හඳුන්වන්නේ මෑත භූ යුගයේ. හොලෝසීනය ආරම්භ වෙන්නේ මීට අවුරුදු 12000කට පමණ උඩදී කියන එක සාමාන්‍ය පිළිගැනීම. නමුත් 12000න් පස්සේ යම් භූ ක්‍රියාකාරී තත්ත්ව සිදුවෙච්ච නිසා මේ සිසිල් භාවයට සම්බන්ධ නියම වශයෙන් හොලෝසීනය පටන් ගන්න අවුරුදු 9000 10000 අතර කාලයකදී කියලා පිළිගන්නවා. ඒතර ඊට කලින් තිබුණා ප්ලයිස්ටොසීන යුගය කියලා. ඒක තමයි මහා හිම යුගය. ඒ කියන්නේ ඩයිනෝසරයන් එහෙම හිටියේ නේ මහා හිම යුගය. ඊට පස්සේ සමාවෙන ඩයිනෝසරයන් නෙවෙයි මැමත් අලි එහෙම හිටියේ. මැමත් අලි හිටියේ. එතකොට ඒ මහා හිම යුගයේ ප්ලයිස්ටොසීනය. ප්ලයිස්ටොසීනයට කලින් තිබුණා ප්ලයෝසීනය. ප්ලයෝසීනයට කලින් තිබුණා මයෝසීනය. ඔහොම පිටිපස්සට ගිහිල්ලා තමයි ඊටත් කලින් තමයි ජුරාසික අවධිය ත්‍රියාසික ඔහොම කියලා භූ අවධි තියෙන්නේ. ඔව් මේ දවස්වල මේ ජුරාසික් වර්ල්ඩ් ෆිල්ම් එකේ අලුත්ම ඒක ඇවිල්ලා තියෙනවා. ඒක පුරාම හරි කතා බහකට ලක් වෙලා තියෙනවා. ඉතින් ජුරාසික කාලේ තමයි අර ටීරෙක්ස්ලා මේ වගේ ලොකු ඩයිනෝසරයෝ අරගොල්ලෝ මේගොල්ලෝ ජීවත් වුනේ සත්තු. එතකොට මේ භූ අවධි වලින් දැනට අපි දන්නේ ලංකාවේ දැන් අපි ඉන්නේ හොලෝසීනේනේ. ඊට කලින් තිබුණේ ප්ලයිස්ටොසීන මහා හිම යුගය. ප්ලයිස්ටොසීන මහා හිම යුගයට කලින් තිබුණේ ප්ලයෝසීනය. ප්ලයෝසීනයට කලින් මයෝසීනය. එතකොට මයෝසීනය කියන භූ අවධිය පිළිබඳ සාක්ෂි අපිට ලංකාවේ උතුරු පළාතේ තිබෙන අර හුණුගල් තට්ටුව මයෝසීන යුගයට අයිති කියලා සාමාන්‍යයෙන් පිළිගැනෙනවා. එතකොට අපි දන්නවා මයෝසීන යුගයේ කාල නිර්ණය කළොත් අවුරුදු මිලියන 23කට උඩ ඉඳලා අවුරුදු මිලියන 5 දක්වා කාලය තුල මේ මයෝසීන අවධිය කියන භූ අවධිය ලෝකෙත් තිබුණා. ඒතර අපිට හිතා ගන්න තියෙන්නේ අපේ රටේ තියෙන සාක්ෂිත් මයෝසීන යුගයේ අපි හරියට තාම කාල නිර්ණය කළා නැහැ ලංකාවේ. මගේ දැනුම හැටියට අපි එහෙම
කාල නිර්ණය කළොත් අපේ උතුරු පළාතේ සහ විශේෂයෙන්ම වයඹ මුහුදු තීරයේ තිබෙන හුණුගල් තැන්පතු අපිට අවුරුදු මිලියන 23ත් අවුරුදු මිලියන 5ත් අතර කාලයකට දින නිර්ණය කරන්න පුළුවන්. ඒතර අපි අසංක වගේ අපේ මේ ගැන උනන්දුවයි කල්පනාවෙන් ඇති. ඉතින් මොනවාද මේ සම්බන්ධයෙන් අපිට හම්බෙන ෆොසිල්ස් එහෙම නැත්නම් පාෂාණීභූත ද්‍රව්‍ය කියලා. ඉතින් ඇත්තෙන්ම මේ පුත්තලමේ තබ්බෝවේ ඒ පළාත්වල ඒ තිබෙන ඒ පාංශු ස්තරවල ඇත්තෙම පාෂාණීභූත අවශේෂ හම්බෙනවා. සත්තුන්ගේ ඇට කැබලිති ඒ වගේම ගල්වල සටහන් වුණු ඇතැම් ශාක වර්ගවල සටහන් ශාක කොළවල සටහන් පමණක් නෙමෙයි ඇතැම් බෙල්ලෝ බෙල්ලන්ගේ අපි කියන ඉම්ප්‍රින්ට්ස් කියලා ඒ කියන්නේ මේ පුත්තලම තබ්බෝවේ එතකොට අර පහුගිය කාලෙක අර කුණු දාන්න වලවල් කැපුවේ මේ පුත්තලමේ සෙමෙන්ති කර්මාන්ත ශාලාව කිට්ටුව ඒ පැත්තෙත් මේ පාෂාණීභූත ලක්ෂණ තියෙනවා. ඉතින් හරිනම් අපි හුඟක් සැලකිලිමත් වෙලා ඒක මහ විශාල මේ ධන සම්පතක් මට නම් පේන විදිහට. ඒ කියන්නේ ඒ වගේ ෆොසිල ඒ කියන්නේ ශාකවල කියන්නේ ශාක පත්‍රවල ඒ හිටපු සමහර කෘමීන්ගේ සමහර බෙල්ලන්ගේ එහෙම ඉම්ප්‍රින්ට්ස් අපිට ලැබෙනවා නම් ඒ කියන්නේ ඒවා ගල් වල සටහන් වෙලා තියෙන්නේ. ඒවා අවුරුදු මිලියන ගානක පෙර හිටපු සටහන්. ඉතින් උපරිමේ අවුරුදු මිලියන 23ක්. මෑතම ගත්තොත් අවුරුදු මිලියන 5ක්. ඔව්. ඒවා ඉතින් මිනිස්සු කැමති ගෙවල් වල ගිහින් මම දැක්ක eBay එකේ එහෙම විකුණන්න දාලා තියෙනවා. විකුණන්නත් දාලා තියෙනවා. ඉතින් ඇත්තෙම අපි කල යුත්තේ දැන් එංගලන්තේ නම් නැචරල් හිස්ටරි මියුසියම් කියලා එකක් තියෙනවානේ. ඒ කියන්නේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයක් තියෙනවා. එතකොට ලංකාවේ ස්වභාවික කෞතුකාගාරයක් තියෙනවා මේ. කෞතුකාගාරයක් තියෙන බව අපි දන්නවා. එච්චරයි. ඉතින් මේ ආනන්ද කුමාරස්වාමී මාවතේ ජාතික කෞතුකාගාරයත් එක්කම පිටිපස්සේ ජාතික කෞතුකාගාරයට සම්බන්ධයි. ඉතින් මං හිතන්නේ මේ අපේ මේ භූවිද්‍යා ඉතිහාසය එහෙම විතරක් නෙමෙයි ඒක අපේ ජෛව ඉතිහාසය නැචරල් හිස්ටරි ස්වභාවික ඉතිහාසය ගැන අපට ඉගෙන ගන්න ඉදිරියේදී මේ රටේ ඉගෙන ගන්න අයට මේ රට සංවර්ධනය කරන්න මේ රට ගැන හිතන්න කල්පනා කරන අයට මේවා මහා ධන නිදාන ඥානය සම්බන්ධයෙන් මම කිව්වේ. ඔව් නිකන් මේ කොළ කෑල්ලක පොසිල් එකක් මේ නිකන් මැටි තට්ටුවක වගේ තියෙන එකක් මම දැක්කා ඩොලර් 500කට විතර විකුණනවා. ඔව්. මේ මෙන්න මෙච්චරක් විතර තියෙනවා. මේ අංකල් දෙකේ තුනේ කෑල්ලක්. ඔව්. මොකද ඒකට හේතුව දැන් පිටරටවල වල ආයත ඒවා ඊටාම වැදගත්. එකක් කියන්නේ ඒවා නිකන් අර ස්මාරක හැටියට තියාගන්න පමණක් නෙමෙයි. නමුත් ඒවා මේ සමස්ත ලෝකයේ ජෛව ඉතිහාසය, ස්වභාවික ඉතිහාසය හදාරන අයට ඒවා වැදගත්. ඉතින් අපි මේ ඔක්සිජන් ඛණ්ඩද කියලා අහන රටක ඉන්න නිසා මේ වගේ ෆොසිල් පාෂාණීභූත සාක්ෂිවලට වෙන ඉරණම ගැන අපට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ නේද? ඒ කියන්නේ අපේ රට කොයිතරම් දුප්පත් වෙලා මහා අවාසනාවන්ත අඩියකට වැටුණත් ඥානවන්ත දෙතුන් දෙනෙක්වත් ඉන්නවා නම් මේවා ආරක්ෂා කළා මේවා ඉදිරි අනාගතයේ කවදා හරි දවසක අපි නැවත ප්‍රකෘති තත්වයට පත්වෙන කන්වත් මේවා ආරක්ෂා කරන්නේ අපි ප්‍රකෘතියේ හිටියත් ඒවා කරේ නෑනේ. දැන් අපි මේ මෑත කාලෙකනේ මේ අර්බුදයකට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ මං හිතන්නේ අර මේ මොනවාද සංවර්ධිත රට නොදියුණු රට කියන වචනේ පාවිච්චි කරන්න හේතුවත් මේ දර්ශක නිසා වෙන්න ඕන. රටක් දියුණු වුණාම තමයි මේ වගේ දේවල් ගැන හුඟක් උනන්දුවක් ඇති වෙලා මොකද ඒවා අපේ අනන්‍යතන අපි දූපතක්නේ අපි ස්වාධීනවනේ ඉන්නේ. අපි කාලයක් ඉන්දිය මහා ද්වීපේ ඒ භූමියට සම්බන්ධ වෙලා හිටියා. නමුත් අපි දූපතක් හැටියට අපේ සංස්කෘතික ඉතිහාසය වගේම ස්වභාවික ඉතිහාසයත් ඒ හැදෑරීම ඉතා වැදගත් වෙනවා. මේ ඉතින් අවාසනාවකට හේතුව අපේ විශ්වවිද්‍යාලවත් ඒවා ගැන නැඹුරුවක් නැහැ. ඉතින් අපේ රටේ ස්තබ්බෝවේ හම්බෙන පාෂාණීභූත ද්‍රව්‍ය ඉගෙන ගන්න අපි එක්ක ස්ටොක්හෝම් වලට යන්න ඕනේ. එහෙම නැත්නම් වෙන කොහේ රටකට යන්න ඕනේ. ඉතින් ඒක හරි අවාසනාවන්ත තත්වයක්. ඉතින් මං හිතන්නේ අපේ විශ්වවිද්‍යාලවල
ඒව කරන්න අමාරුයි. මොකද රජයේ උදව්වක් ඕන. මම දන්නවා පහුගිය කාලවල විශ්වවිද්‍යාලවල පර්යේෂණ සඳහා තිබිච්ච අරමුදල් තමයි පළමුවෙන්ම කැපුවේ විශ්වවිද්‍යාලවල පර්යේෂණ සඳහා තියෙන අරමුදල්. ඉතින් දැන් ඒකෙම පේනවා අපි මේ අපේ අනාගතය ගැන අපි දකින්නේ කොහොමද කියන එක. ඉතින් ඒ නිසා මම හිතන්නේ රටට අවශ්‍ය කරන දැනුම නිෂ්පාදනය කරන්නේ, රටට අවශ්‍ය කරන තාක්ෂණය නිෂ්පාදනය කරන ඒවා කරන්නේ මේ උසස් අධ්‍යාපන ආයතන වලින්. ඒක තමයි මේ රටක් ජාතික ආරක්ෂාවට අධ්‍යාපනයට වඩා වියදම් කරනවා නම් කවදාවත් ඒ රටේ ජාතික ආරක්ෂාව හැදෙන්නේ නැහැ. අධ්‍යාපනය තමයි හොඳම ජාතික ආරක්ෂාව. අධ්‍යාපනය දියුණු කිරීමෙන් තමයි අනිත් වියදම් පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. මොකද සමාජයක් හිරගෙවල් වලට වියදම් කරන මුදල් ඉතුරු කරගන්න පුළුවන් අධ්‍යාපනයෙන් නේද? එතකොට මං හිතන්නේ මේ අධ්‍යාපනය දියුණු කිරීමෙන් රටක හුඟක් මේවා ඉතින් දාර්ශනිකයෝ නොඑක් අවස්ථාවල කියපු දේවල් අපි නැවත කියන්න ඕනේ නැහැ මේවා. ඒ ලෝකෙත් අනිත් පැත්තට හැරලා බලුවම ඕන තරම් උදාහරණක් තියෙනවා. ඕන තරම් උදාහරණ තියෙනවා මේ විශ්වවිද්‍යාල අපේ රටේම උනත් ගන්න පුළුවන් ඉතින්. ඔව්. ඉතින් මේ රටේ අභ්‍යන්තර දැනුම දියුණු කරන්න මේ පාෂාණීභූත ද්‍රව්‍ය වෙන්න පුළුවන්, තවත් දේවල් වෙන්න පුළුවන්. ඒකට විසඳුම මේ පිටරට විශ්වවිද්‍යාල මෙහෙ ගෙනල්ලා පැල කරනවායි කියන එක නෙමෙයි. අපි දැනගන්න ඕන අපිට යම්කිසි විශ්වවිද්‍යාල ආයතන සම්ප්‍රදායක් තියෙනවා නම් ඒක දියුණු පවුණු කළා ඊට අමතරව ඒවා දියුණු කරන්න අමාරු නම් ඒකට බලපාන හේතු මොනවද කියලා හොයලා බලලා ඒවා ප්‍රතිසංශෝධනය කරලා ඒවා ප්‍රතිස්ථාපනය කරගන්න ඕන. මේ කරලා පේනවනේ සර් දැන් මේ තෙල් අර්බුදයෙන් හින්දා අපේ රටේ රාජ්‍ය ආයතන වලින් ඉස්සෙල්ලාම ඉස්කෝල. ඒකනේ. දැන් ඉස්කෝල කඩා ඉස්කෝල තමයි වෙන රටවල අන්තිමටම වහන්නේ. ඉතින් අර මම දැක්කා මේ ඔය ගල්ෆ් කලාපයේ සහ ඔය නිරන්තරයෙන් යුද ගැටුම් පැවතිච්ච ඊශ්‍රායලෙත් මේ පාසල් කඩන් වැටලා මේ කළු ලෑල්ල දෙකට කැඩිලා මේ වහලවල් නැති පාසල් වලත් ගුරුවරු ගිහිල්ලා කැඩිච්ච මේ කළු ලෑල්ල මේ ළමයින්ට උගන්වනවා. ඔව් ඉතින් අපේ රටේ මේ ඉස්සෙල්ලම පාසල් වැහීම ගැන ඒ තරම් පුදුමයට වෙන්න දෙයක් නැහැ. රට පාලනය කරන අයට පාසල් වලින් ප්‍රයෝජනයක් තිබිලා නැහනේ. ඉතින් ඒ නිසා ඒ අය පාසල් ඉස්සෙල්ලා වහන එක ගැන ඒ තරම් පුදුමයක් අපිට ඇති වෙන්න දෙයක් නැහැ. නමුත් අපි මේ අසංකගේ ප්‍රශ්නේ මූලික කරගෙන අපි මේ කතාව අරන් ගියේ. ඉතින් අපිට අවුරුදු මිලියන අඩුමතරම අවුරුදු මිලියන 23ත් මිලියන 5ත් අතර කාලෙට අයිති පාෂාණීභූත ද්‍රව්‍ය අපේ මේ භූමියේ තියෙනවා. කියන්නේ මේ හොයාගත්ත දේවල් මනුෂ්‍යයා සම්බන්ධයෙන් නෙමෙයි. අර මයෝසීන යුගය වෙනකොට මානව පරිණාමය පටන් අරන් නැහැ. මයෝසීනය පහු කළා, ප්ලයෝසීනයත් පහු කළා, ප්ලයිස්ටොසීනයට ආවට පස්සේ ඒ කියන්නේ අවුරුදු මිලියන 2.5කට උඩ දිනේ මානව පරිණාමය පටන් ගන්න. අපි මේ කතා කරන මයෝසීනය අවුරුදු මිලියන 23යි මිලියන 5යි. කිසිසේත්ම මානව පරිණාමයට අදාළ කාලයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ඒ කාලේ මනුෂ්‍ය සාක්ෂි අපිට සොයාගන්න ලෝකේ කොහෙවත් මනුෂ්‍ය සාක්ෂි නැහැ. එතකොට ඇත්තෙන්ම මනුෂ්‍යයා වර්ධනය වීම පිළිබඳ මූලික සාක්ෂි, මූලික පරිවර්තනය පිළිබඳ සාක්ෂි ලැබෙන්නේ ප්ලයිස්ටොසීන, ප්ලයෝසීන මායිමේදී තමයි. ඒ කියන්නේ අවුරුදු මිලියන 3ක් විතර 3.5ක් විතර කාලෙදී යන්තමින් එහෙම එකක් පේන්න පටන් ගන්නවා. නමුත් ඇත්තෙන්ම අපි අවුරුදු මිලියන 2.5කට කලින් තමයි මනුෂ්‍යයා වර්ධනය වීම පිළිබඳ ඉතිහාස කතාව අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මේ අතින් අල්ලන්න පුළුවන් සාක්ෂි වලින්. ඒ නිසා අපි මේ දැනගන්න ඕන, අපේ දරුවන්ට උගන්වන්න ඕන, පාසල් පොත්වලට ඒවා ඇතුළත් කරන්න ඕන. මෙන්න මෙහෙමයි අපේ නැචරල් හිස්ටරි, ස්වභාවික ඉතිහාසය. ඒවා අඳුරගන්න ඕන. මේ ශාක වර්ග මොනවද, මේ ඉන සත්තු වර්ග. කියන ඉතිහාස මිත්‍යාවෙන් ළමෙන්ව එහාට ගෙනියන්න නම් ඕවා ගැන උගන්වන්න ඕනේ. මේ 2500 ඉතිහාසයක් ගැන කතා කර ඉන්න එක පැත්තකින් හොඳයි. එහෙම නැත්නම් ඒකටම සීමා වීම නරකයි නේ. එතකොට අපේ හිත කොයිතරම් එකෙන් සීමා වෙලා බැඳෙනවද 2500යි. ඒ අපි ළමයින්ට කියන ළමයි කොයිතරම් ආස වේදේවා එකතු කරන්න, ඒවා අඳින්න අවුරුදු. ඒතර දරුවෙකුට පන්ති කාමරේ කියලා දෙන්න පුළුවන් මිලියනය කියන එකට බින්දු කීයද නේද? එතකොට ඔබගේ පියාගේ වයස මෙච්චරයි, අහගෙන එන්න ඊළඟ දවසේ එනකොට ඒකට බින්දු කීයද? සීයාගේ වයස කීය කාලෙද සීයා ඉන්නවනම් එයාට වයසට බින්දු කීයද? එහෙම කියලායි බින්දු ගානෙන් ඒ කාලේ ගැඹුර උගන්වන්න පුළුවන් ළමයින්ට. ඉතින් මේවා අත්හදා බලන්න ඕනනේ. එතකොට අපි මෙහෙමයි අපි ඉස්සෙල්ලාම මම විශ්වාස කරන දේ තමයි අපි
අපේ සංස්කෘතිය ඇතුලේ මේ පොළවේ හිටගෙන අපි කල්පනා කරන්න ඕන මේ රට යහපත් කරන්න නම් අපි මොනවද කරන්න ඕන කියන එක. හුඟක් දෙනා මොකද කරේ? අධ්‍යාපනයේ කෘෂිකර්මය කියන දෙකටම මේක අදාළයි. විශාල ප්‍රමාණයෙන් විදේශ ශිෂ්‍යත්ව දෙනවා ඉගෙන ගන්න ගිහිල්ලා. ගිහිල්ලා ඒ රටවල් වල ගිහිල්ලා ඉතින් ඉගෙන ගන්නේ මොනවද මේ වෙන වෙන දේවල් ඉගෙනගෙන ඇවිල්ලා ඒ දේවල් ඇවිල්ලා මෙහෙ පැල කරන්න යනවා. නේ විශ්වවිද්‍යාල වලට උනේත් ඒවා ගෙනල්ලා මෙහෙ පැල කරන්න ගිහිල්ලා වෙච්ච අභාග්‍ය සම්පන්න දේ කෘෂිකර්මයට උනේත් ඒ දෙයමයි. අද මේ රටේ වැඩිපුරම ආචාර්ය උපාධි දරන්නේ කෘෂිකර්මය කරන අය. හරි. එතකොට අපි තවම දැන් සුපර් මාකට්ස් වල හාල් නැහැ. කඩවල වල හාල් නැහැ. නේ? කෙලින්ම කියන තව මාස 3යි හාල් තියෙන්නේ කියලා. තව හාල් තියෙන්නේ කියලා. හැබැයි වැඩිම ආචාර්ය උපාධි තියෙන්නේ කෘෂිකර්ම විද්‍යාවට මේ රටේ. එතකොට මේකෙන් පේනවා පොල් සම්බන්ධයෙන් මං හිතන්නේ ආචාර්ය උපාධි තියෙන කට්ටිය ඉන්න 50කට ඉතින් හරි. ඉතින් මේ ඉතින් අපි විවේචනය කිරීමක් නෙමෙයි කරන්නේ. අපි හුඟක් දේවල් කරලා තියෙන්නේ අන්දානුකරණයෙන්. අපි පිටරටකට ගිහිල්ලා ආචාර්ය උපාධියක් උපයා ගන්නව නම් අපේ සිත තුළ තිබිය යුතුයි මේක උපයාගෙන ඇවිල්ලා මේ රටට ඇවිල්ලා මේ අපිට ඉගෙන ගන්න බදු මුදල් ගෙවපු මිනිස්සු වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොකද්ද කියන එක ලෙස සාධනීය ලෙස බලන්න ඕන. ඒතකොට සමහරු ගියා එහෙම ඇවිල්ලා අපි කරන්න හැදුවා අපිට කරන්න දුන්නේ නැහැ අර නීති හදන කාමර ගොඩනැගිල්ල ඉන්න අය කියලා. එහෙනම් සමාජය තුළ ව්‍යාපාරයක් ඇති කරන්න ඕන ඒ අයම එවැනි කරන්න දෙන්නේ නැති අය ඊළඟ මැතිවරණයකදී ඒ තැන් වලට නොයවා සාධනීය චරිත යවලා මේවා කරන්න. එහෙම නැතුව පිටරට ගිහිල්ලා ආචාර්ය උපාධියක් අරගෙන ඇවිල්ලා ඉන්න දේශපාලන ධාරාවට මේ සම්බන්ධ වෙලා මොන හරි තමන්ගේ තනතුරක් හදාගන්න එක අවාසනාවන්ත සිද්ධියක් මේ රටේ සිද්ධ වෙච්ච. ඒ නිසා මම හිතන්නේ අපි ආකල්ප වෙනස් කරන්න ඕන. මේ පිටරටවල් වල විශාල මුදලක් ආයෝජනය කරලා තියෙනවා දැනුම දෙන්න. ඉතින් අපි කෙනෙක් එංගලන්තයට යවන්නේ එංගලන්තෙන් ගෙනල්ලා මෙහෙ පැල කරන්න නෙමෙයි. එංගලන්තෙන් ඉගෙනගෙන ඇවිල්ලා ලංකාව දෙස බලලා ලංකාව වෙනුවෙන් යමක් කරන්නයි. දැන් බලන්න එක කාලෙක ආවා ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය උගන්වන්න ඕන කියලා නේ. එතකොට විෂයන් 4ක් විෂයන් 5ක් විතර ඉගෙනුවම ඇති කියලා කිව්වා. ඊට පස්සේ දැන් නොඑක් දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් මේ දවස්වල යෝජනා වෙමින් තියෙනවා. අපි දන්නේ නැහැ ඒක කරලියට එනකන් ඒකේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒවා වුණත් හොඳයි මේ රටේ සංස්කෘතිය. අනිවාර්යෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. ඒක තර්කයක් නෑ. ඒක තර්කයක් නෑ. හැබැයි වෙන ප්‍රතිසංස්කරණය මොනවද කියන එක අර මහනුවර යුගයේදී කිව්වනේ මේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ දෙයක් කරන්නේ නැතුව සාධනීය ලෙස යම් කිසි දෙයක් ප්‍රතිසංස්කරණ වලින් සිද්ධ වෙනවා නම් හොඳයි. එහෙම සිද්ධ වුණොත් අපිට නුවන් මේ තබ්බෝවේ තියෙන මේ අපේ පාෂාණීභූත ද්‍රව්‍ය පමණක් නෙමෙයි මේ රටේ තවත් නොයෙක් දේවල් තියෙනවා අධ්‍යාපන ධාරාවලට ඇතුල් කරලා අපේ දරුවන්ට මේවා කියලා දෙන්න. මේවා කියලා දුන්නොත් විතරයි අපට ලෝකයේ ඉදිරියේ යම්කිසි පෞරුෂයකින් හිටගන්න අපේ දරුවන්ට පුළුවන් වෙන්නේ. දැන් අපි ජුරාසික් පාක් බලලා ජුරාසික මේ දේවල් ගැන උනන්දු වෙනවා. මම දන්නවා මම දන්න මගේ මිත්‍රයන්ගේ දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ මේ එළියට බැහැලා මේ පොළව හාරලා එයාම මේ බිත්තරයක් වලලලා පොළව හාරලා බිත්තරේ ගොඩ ගන්නවා ජුරාසික් මේ ඩයිනෝසරයන්ගේ මේවා හම්බෙනවායි කියලා. ඉතින් ළමයි ඒ තරම් උනන්දුයි මේ අතීතේ හොයන්න. මට දෙතුන් දෙනෙක්ම කිව්වා මෙහෙම දේවල් අපේ දරුවෝ කරනවා කියලා. මේ දවස්වල ලොකු උණුසුමක් තියෙනවා මේ අලුත් චිත්‍රපටියත් එක්ක. ඉතින් ඇයි මේවත් එක්කම අපිට බැරි මේ දරුවන්ව මේ පාසල් වල මේක අංගයක් කරන්න තබ්බෝට එක්කගෙන ගිහිල්ලා මෙන්න මේ තැන්වල තමයි මයෝස් ඒක අධ්‍යාපන කියන්නේ ඒකටනේ අධ්‍යාපනය කියන්නේ මයෝ කියන්නේ තමන්ගේ පොළව ගැන තමන් මේ රටේ දරුවන්ට උගන්වන්න නැත්තම් ඒක විශාල අයිතිවාසිකමක් පැහැර ගැනීමක් නේ නේද? දැන් අපේ ගෙදර කාමර ටික අපි දන්නේ නැත්තම් අපේ අයිතිවාසිකම් කොයිතරම් උල්ලංඝනය වෙලාද? හරි අපි මේ අනුන්ගේ වතු පෙන්න ඉන්න එක නෙමෙයිනේ කරන්න ඕන නේද? මේ ඩයිනෝසිරස් පොසිල් අපෙන් කොහෙවත් හම්බෙලා නැහැ. නෑ. ඒ කියන්නේ මෙහෙම අපි ඒ යුගයට යනවනම් ජුරාසික යුගයට යන්න ඕනනේ. එතකොට ජුරාසික දැන් මෙහෙමයි ලෝකේ භූවිද්‍යාව කියන එක ඊටම සුවිශේෂී. කොහොමද ලෝකේ භූවිද්‍යාව ඇති වෙලා තියෙන්නේ? භූ ලක්ෂණ ඇති වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ අපේ රටේ ජුරාසික සාක්කි නැහැයි කියලා කියන්න මට පුළුවන් කමක් නැහැ. මොකද අපි එහෙම තාම හම්බෙලා නැහැ එහෙම දේවල්. මේ ඉතින් අපිට දැනට තියෙන්නේ මයෝසීන සාධක විතරයි. සමහරට මයෝසීන තන්පතු වලට යටින් යම් කිසි දවසක අපි කවුරුමද කියන්නේ ජුරාසික යුගයට අයිති සාක්කියක් නොලැබෙයි කියලා අපි එහෙම කියන්න දන්නේ නැහැ. මොකද අපේ රට හුඟක් සංකීර්ණ භූවිද්‍යාත්මක
මේ ක්‍රියාවලින්ට නතු වුණා, මුදු මට්ටම් ඉහළ පහළ ගියා, ගොඩබිම් යට වුණා. මේ වගේ නොයෙකුත් දේවල් සිද්ධ වුණා. ඉතින් ඒ නිසා අපි දන්නේ නැහැ හරියට. ඉතින් ඒ නිසා ඒවා හොයා බලන්න නම් ඒවට යම්කිසි පර්යේෂණ ව්‍යාපෘති තිබිය යුතුයි. විශ්වවිද්‍යාල මට්ටමින් ඒවා කෙරිය යුතුයි. නමුත් එච්චර ලොකු වැඩවලට නොගත් ඒවා ඊටාම මිලාදික වැඩ. අඩු ගානේ මේ තියෙන ටිකවත් මේ ළමයින්ට උගන්වන්න පුළුවන් කමක් තියනවා නම් එහෙම කරා නම් අසංක අපේ හිතවත් මහත්මයාට මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේද? එතුමා විශ්වවිද්‍යාලයට එනකන් එතුමාට එතුමාගේ අධ්‍යාපන ක්‍රමය මගින් අවස්ථාවක් හලදලා දීලා නැහැ. ඒක ගැන දැනුවත් වෙන්න. ඒ කියන්නේ එතුමාට මේ ඒ ප්‍රශ්නේ හැදුනෙත් අපේ වැඩසටහන ඇහුවෙන් දැන් ප්‍රශ්නයක් හැදෙන්නත් මොන හරි දැනුමක් තියෙන්න එපා නේ. ඉතින් බලන්න අපේ අසරණ දුර බැහැර පාසල් වල ඉන්න දරුවෝ එහෙම මානව ඒ කියන්නේ මේ අපේ පොසිල නිදියක් උඩ තමන්ගේ ගේ තියනවා වෙන්න පුළුවන්. හැබැයි දන්නේ නැහැ. සමහරට කකුලේ වැදුනත් දන්නේ නැහැ නේ මේක පාෂාණීභූත දෙයක්. මේ සල්ලි වලුත් ගොඩක් වටන පොසිලයක් කියලා දන්නේ නැහැ. කකුලේ මැණිකක් වැදුනා වගේ තමයි. ඒක තමයි. ඉතින් මෙහෙමයි අර කාලයෙන් ආපස්සට යන්න ඒක හරි අමාරුයි කෙනෙකුට සිතවිල්ලක් ඇති කරගන්න. දැන් මම මේ අවුරුදු මිලියන 23ක් පරණ මේ කියලා අපි හතික කරන්න පුළුවන් යමක් අහුලාගෙන මම නුවන්ට පෙන්නොත් නුවන් මේ බලන්න මේ තබ්බෝවෙන් මේ ගෙනාව මේක අවුරුදු මිලියන 23ක් පරණයි කිව්වහම ඒක එකපාරට හිතා ගන්න බෑනේ අවුරුදු මිලියන 23ක් කියලා අපි පුදුමයටපත් වෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ හැම කෙනාටම ඒක පුරුදු කරන්න ඕන. ඉතින් අසංකගේ ප්‍රශ්නේ අනිත් අපේ ශ්‍රාවකයන්ටත් ප්‍රයෝජනවත් වෙන්න ඇති. අපේ රටේ මයෝසීන යුගයේ පටන් පැවති ජීවය පිළිබඳව මිනිසුන් පිළිබඳව නෙමෙයි ජීවය පිළිබඳව සාක්ෂි පෙන්눔 කරන භූවිද්‍යාත්මක අවශේෂ වෙනත් වචනින් කියනවා ෆොසිල එහෙම නැත්නම් පාෂාණීභූත සාක්ෂි අපේ වෙරළාසන්න තීරයේ පුත්තලම තබ්බෝව ওই ප්‍රදේශවලින් අපට දකින්න තියෙනවා ක්‍රමානුකූලව කරොත්. දැන් ওই හම්බෙච්ච ඒවා වුණත් හම්බෙලා තියෙන්නේ ඕ වගේ අර හුණු ගල් හාරන්න ගිහිල්ලා කුණු වල කපන්න ගිහිල්ලා තමයි ඕවා හම්බෙලා දෙන්නේ. මේ ක්‍රමානුකූල කැණීම් වලින් නෙමෙයි. ඉතින් ඒ නිසා මම හිතනවා මේවා සුරක්ෂා කිරීම කවුරු හරි කෙනෙක් ඒවා බලවත් අය ඉන්නවනේ නොයි කනපනත් වලින් ඒ අය මේ ගැන අවධානය යොමු කරලා වැඩ කටයුතු කිරීම අවශ්‍යයි. හරි. එහෙමනම් අපි යනවා විරාමයට. Unlimited History. අපේ ජාතික කතාව. නැවතත් අපි Unlimited History වැඩසටහන 114 වෙනි කොටස වැඩසටහනේ අන්තිම කොටසට ඇවිල්ලා තියෙන්නේ. අපි මතක් කරන්නම් ඔබට කතා කරන්න පුළුවන් 0111553363. නැත්නම් ඔබට පුළුවන් අපිට ලියන්න net fm තවල්පෙට්ටිය 2045 කොළඹ. ඔබ අපිව බලාගෙන ඉන්නවා නම් YouTube වැඩසටහනේ කමෙන්ට් විදියට හරි ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඊමේල් සහ අනිකුත් සම්බන්ධතා ඔස්සේ අපිව සම්බන්ධ කරගෙන මේ වගේ මේ සාකච්ඡාවේ සමහර තැන් තියෙනවා නම් ඔබට निराකරණය කරගන්න ඔබට පුළුවන්. ඒකම පැරණි වැඩසටහන් බලන්නත් ඩිස්ක්‍රිප්ෂන් එකේ ප්ලේලිස්ට් එක තියෙනවා. ඒ පළවෙනි වැඩසටහන ඉඳලා මේ අන්තිම වැඩසටහනේ අන්තිම කොටස දක්වාම ඔබට ඒවා ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අනුරාධපුරයට කීර්ති විජයබහු ගිහිල්ලා රජ වුණා. පළවෙනි ප්‍රශ්නයක් එක්ක තමයි වැඩේ පටන් ගන්න වෙන්නේ. දැන් මේ පොළොන්නරුවට ඇවිල්ලානේ දැන් කට්ටිය. අනුරාධපුරයේ ගිහිල්ලාද රජ වුණේ නැත්නම් පොළොන්නරුවේද? ඕවා තමයි මට සහ අපේ අය නගින ප්‍රශ්න. විජයබහු රජතුමා කීර්ති විජයබහු රජතුමා 1077 දී පළමුවෙන්ම අනුරාධපුරයට ආවා. ඇවිල්ලා ඒක මුතුන් මිත්තන්ගේ නගරය. ඔහු එතන අල්ලගෙන ඔහු කරන්න තියෙන යාතු කර්ම ආරෝමය ඔක්කොම කරලා ඒ තියෙන ස්මාරක ප්‍රතිසංස්කරණය කළා. ඔහු අභිෂේක ලැබුවේ පොළොන්නරුවේ. ඔහු පොළොන්නරුවට ගියා. පොළොන්නරුවේ තමයි ඔහු රජ කළේ. නමුත් ඔහු දැන් ඔය කතරගමදී ඒ පැත්තේදී රජ වෙනකොට කීර්ති විජයබහු අභිෂේක ලැබලා තිබුණ නැද්ද සර්? නෑ. අභිෂේක කියලා කියන්නේ කතරගම ඔහු රෝහණේ රජු හැටියට අභිෂේක කළාට මුළු රටේ රජුරු හැටියට අභිෂේක කළේ නෑනේ. එතකොට ඔහු පොළොන්නරුවේ තමයි තමන්ගේ රාජධානිය පිහිටුවා ගන්නෙ. මේ අවුරුදු 77ක දශක 7.7ක මේ විදේශික පාලනය ක්‍රූරකම් දුෂ්ටකම් මේවා සහ මුලිනු පුටා දමලා මේ රට නැවත වරක් එක්සේසත් කරන්න රජුරන්ට උදව් කළේ බුද්ධනායක කියන නිලධාරියා. ඔහු දණ්ඩනායකවරයෙක් බූදල් නාවන්
දණ්ඩනායක සිත්නාරුබිම බූදල්නාවන් සිත්නාරුබිම බුද්ධනායක කියන සිත්නාරුබිම බුදල්නා කියලත් තියෙනවද? ඔව් බුද්ධනායක කියන එකනේ ඒ කියන්නේ. එතකොට මේ කීර්ති විජයබාහුට මේ කටයුතු කරන්න උදව් කළේ ළඟින් ඉඳගෙන මේ බුද්ධනායක කියන සේනාපතියා. ඔහුට දණ්ඩනායක කියන නම තියෙන නිසා ඔහු එහෙම කෙනෙක් කියලා අපිට තේරෙනවා. ඉතින් රජුරු ඉස්සෙල්ලාම කළේ මොකක්ද? මේ ජාතික විමුක්ති අරගලය මෙහෙවීම සඳහා මේක ජාතික විමුක්ති අරගලයක් වන්නේ ඇයි කියන එක අපි ඊළඟ වැඩසටහනේ පැහැදිලි කරමු. මොකද අපි ඊටාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ශ්‍රාවක සහ ප්‍රේක්ෂක ජනතාවගෙන් චෝලයින් දකුණු ඉන්දියාවේ චෝලයින්ට විරුද්ධව කරපු සටන ජාතික විමුක්ති සටනක් කියලා අපි ඇඳින්වීම වැරදියට අර්ථ නිරූපණය කරන්න එපා. ඒකට දකුණු ඉන්දියාවෙම තියෙන පාණ්ඩ්‍ය සහ පල්ලව කට්ටියත් අපිට උදව් කරා. ඒක උදව් කරා කියලා අමතක කරනවා. දකුණු ඉන්දියාවේ තමයි. ඔව් ඒ නිසා වර්තමාන කණ්ණාඩියක් ඇහැට දාගෙන මේ අතීතයේ දිහා බලන්න උත්සාහ ගන්න එපා. මේ කීර්ති විජයබාහුගේ සටන ජාතික විමුක්ති සටනක් කියන එක කියන්න හේතුව අපි ඊළඟ වැඩසටහනේදී කියන්නම්. එතකොට මේ කීර්ති බුද්ධනායක තමයි උදව් කරේ. කීර්ති විජයබාහු රජුරෝ කළේ මොකක්ද? මේ බුද්ධනායක කියන තමාගේ හිතවත් හිතේශිවන්ත හිතවතාට සෙන්පතියට කළගුණ සැලකීම තමයි ඔහු ඉස්සලම් කරේ. අන්නේ කළගුණ සැලකණ්ඩයි මේ පනාකඩුව තඹ සන්නස කියන සන්නස ලිව්වේ. දැන් අද අපේ මූලික තේමාව ඒකනේ. ඔව්. එන්න තමයි මෙච්චර කතාවක් කිව්වේ. එතකොට මම හිතනවා අපේ හිතවත් ඩැනිස්ට් මැතිතුමා දොස්තර මහත්මයා මට ලියලා තිබුණා මේ පනාකඩුව තඹ සන්නස කියන්න කලින් ඒක හොයාගත්ත එකත් කියන්න පුළුවන් නම් කට්ටිය හුඟක් එතුමා YouTube එකේ කමෙන්ට් එකකුත් දාලා තිබුණා. හරිම වැදගත් වෙයි කියලා. ඉතින් ඩැනිස්ට ඔබ කියපු අදහස අපි සම්පූර්ණයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ කතාව පටන් ගන්න එතනින් 1948 පෙබරවාරි මාසයේ එක්තරා දිනක මාතර මොරවක්කෝරළේ අපි දන්නවා මේ වෙලාව වෙනකොට මොරවක්කෝරළේ අපේ හිතවත් ශ්‍රාවකයෝ ගුවන්විදුලියට සවන් දෙනවා. මොරවක්කෝරළේ පනාකඩුව කියන ගමේ අදටත් පනාකඩුව තියෙනවා. පනාකඩුව ගමේ එක්තරා මහත්මයෙකුට තමයි මේ පනාකඩුව තඹසන්නස හම්බුනේ. තඹසන්නස පනාකඩුවෙන් හම්බෙච්ච නිසා මේකට පනාකඩුව තඹසන්නස කියනවා. මේ පනාකඩුව ගමේ බෝගහදෙනිය කියලා අඳුන්වන කුඹුරක් තිබුණා. කුඹුරු යායක්. මේ කුඹුරු යාය ඒක කොටසක් වගා කළේ පනාකඩුව ගමේ ඒ කාලේ හිටපු 1948 ඒ කියන්නේ අපිට නිදහස හම්බ වෙන කාලේ ඒ ආස්වාදයේ තින්න ඇතිනේ. ඒ මහත්මයා තමයි සුරවීරගේ කරෝලි සප්පුහාමි. සමහරට මේ වෙනකොටත් ඒ සුරවීරගේ කරෝලි සප්පුහාමි මහත්මයාගේ ඥාති මුණුපුරන් ඇති පනාකඩුව ගමේ. අනිවාර්යෙන්. හරි. ඉතින් අපි මේ වෙලාවේ ඊටාම ගෞරවයෙන් ඒ සුරවීරගේ කරෝලි සප්පුහාමි මහත්මයා මේ වෙලාවේ මතක් කරනවා මේ වැඩසටහනේදී. ඒ මහත්මයා මේ කුඹුරට ගියා නියරවල් පාහින්ද ගිය වෙලාවේ ඔහු කුඹුව මේ නියරක් පාහින වෙලාවේ ඔහුගේ උදැල්ලට යමක් වදිනවා ඔහුට තේරුණා. ඔහුට තේරුණා ඒක ගලක් නෙමෙයි කියලා. ඒ නිසා ඔහු පොඩ්ඩක් පාදනකොට ඔහු දැක්කා මේ තඹ පතුරු වගේක් එතන තියෙනවා. ඔහු දන්නේ නැහැ මේක තඹද කියලා. ඔහු දැක්කා ලෝහ පතුරු වගේක් තියෙනවා. ඉතින් බොහොම ප්‍රීතියටපත් වුණා මේ කරෝලි සප්පුහාමි මහත්මයා. මොකද ඔහු හිතුවේ මේ රත්තරන් කියලා. පස්සේ ඔහු මොකද කරේ? වහාම මේ තඹ මේ පත්තිරු තර පත්තිරු ගොන්නක් තිබුණේ. කීයක් තියනවද කියලාත් කරෝලි සප්පුහාමි මහත්තයා දැනගත්තේ නැහැ. පස්සේ දන්නවනේ පොළවේ තියෙනකොට නුවන් ලෝහයක් කිසි දෙයක් පේන්නේ නැහැ. කළු වෙලා දුඹුරු වෙලා. පස්සේ කරෝලි සප්පුහාමි මහත්තයා මේක ගෙදර අරන් ගිහිල්ලා ටිකක් මැදලා බැලුවා. ඉතින් මොකුත් එයාට එහෙම තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අවසානයේදී ඔහු මොකද කරේ? එක අවස්ථාවකදී ඔහු එක පත්තිරුවක කෙලවර කැපුවා. මොකද මොහොත දැනගන්න රත්තරන් කියලානේ. බැලුවම මේක රත්තරන් නෙමෙයි, පේන්නේ නැහැනේ, මේක හොඳට මේවා වෙලානේ තියෙන්නේ. පස්සේ ඉතින් මේ අපේ කරෝලි සප්පුහාමි මහත්මයා බොහොම පශ්චාත්තාපයටපත් වුණා. ඔහු කල්පනා කළා මේක නහම්බුණා නම් මීට වඩා හොඳයි කියලා. කළා ඔහු ඒක ගෙදර පැත්තකට දාලා තිබුණා. ටික දවසක් යනකොට මේ ගෙදර කට්ටිය අසනීප වෙන්න පටන් ගත්තා. ඒක මේකත් එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් එක දිගට පවුලේ කට්ටිය අසනීප වෙන්න පටන් ගන්නකොට කරෝලි සප්පුහාමි මහත්තයා කල්පනා කරා මේ අසනීප වීම නම් මෙන්න මේ ගෙනල්ලා මේ තියෙන මේ ලෝහපත්තිරු ටික ගෙදර තියෙන හින්දා තමයි මේක වෙන්නේ කියලා ඔහු කල්පනා කළා. යම්කිසි බයකටපත් වුණා.
අදත් එහෙම ඒවා වෙනවා. දැන් සමහර දේවල් ගෙදර ගිහින් තියාගත්තට පස්සේ සමහරට වෛරස් එකක් නිසා වෙන්න පුළුවන් ලෙඩ වෙන්නේ. ඔය අපේ ඔළුවට එනවා ඒක. මෙහෙම මේක නිසාද මේක වෙන්නේ කියලා. හැබැයි සර් පුරාවස්තු තියාගත්තොත් ගොඩාක් තැන්වල එහෙම වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා කියලා මිනිස්සු කියනවා. එහෙම වෙලා තියෙනවා කියලා කියනවා. ඒවට යම්කිසි බලපෑම් තියෙන්න ඕන. අපේ ආසියානු සම්ප්‍රදාය, පෙරදිග සම්ප්‍රදාය අනුව අපි මේ වගේ දේවල් ගැන අපිට එහෙම ඥාන සම්ප්‍රදායක් තිබුණා. ඒකින්ද ඔය මේ පුරාවස්තු සහ ඔය පොළොවෙන් මතුවෙන ගල් ගුහාවල් වලින් මතුවෙන බුදු පිළිම එක දේවල් ඔය ගෙවල් වල තියාගන්න ඒක සුදුසු නෑ. ඔව් මම මේවා කියන්නේ මේ කාගෙවත් අහගෙන නෙවෙයි. මම පොළොවත් එක ගනුදෙනු කරන කෙනෙක්. ඒ නිසා මම මේවා අත්දැකීමෙන් සමහර දේවල් දන්නවා. ඒ නිසා ඒවා යම් දේවල් අපිට තියෙනවා. ඒවා සනාථ කරන්න නැතුව ප්‍රසිද්ධ මාධ්‍යවල කතා කරන්න අමාරුයි. නමුත් එහෙම දේවල් තියෙන්න පුළුවන්. කොහොම හරි කලොලිසප්පු අහමාත්‍යත් ඔක වුණා. හරි. ඊට පස්සේ මොකද කරේ? එතුමා මේ වහාම මේ ලෝහපත්‍ර ටික ගිහිල්ලා ගමේ පන්සලට දුන්නා. කාටද දුන්නේ? මේ බෙන්ගමුවේ තිබුණා චේතිය නන්දනාරාමය කියලා පන්සලක්. මේ බෙන්ගමුවේ චේතිය නන්දනාරාමේ ඒ කාලේ විහාරාධිපති හාමුදුරුවෝ හැටියට වැඩ කළේ මොලොක්කාවේ සරණපාල කියන හාමුදුරුවෝ. මේ සරණපාල හාමුදුරුවන්ට කරුලිසප්පු අමාත්‍යා මේක ගිහිල්ලා දුන්නා. මේක දුන්නට පස්සේ අපේ ස්වාමීන් වහන්සේලා උගත් අයනේ. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරා මේක මේ කියන්න ඕන කාටද? ඒ වෙනකොට ඌරපොළ රතනජෝති පිරිවෙනේ හිටියා බොහොම විශාල පඬිරුවණක්. පසු කාලයක ආචාර්ය කඹුරුපිටියේ වනරතන කියන නමින් ප්‍රසිද්ධ වුණේ ස්වාමින් වහන්සේ. එතකොට උන්වහන්සේගේ මුල් පන්සල ඌරපොළ රතනජෝති පිරිවෙන. පස්සේ මේ අපේ කවුද සරණපාල මොලොක්කාවේ සරණපාල හාමුදුරුවෝ මේ සංනිවේදනය කළා මේක වනරතන හාමුදුරන්ට. උන්වහන්සේ මේක දැකලා මේක ගැන දැනුම් දුන්නා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට. කවුද නිලධාරියා? අපි කවුරුත් අහලා පුරුදු නිලධාරියෙක්. ඒ කාලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයා හැටියට කටයුතු කරපු සරත් වත්තල මහත්තයාට. සරත් වත්තල මහත්තයා තමයි ලංකාවේ පළවෙනි පුරාවිද්‍යාව ගැන සිංහල පොත ලිව්වේ. පුරාවිද්‍යා හැදෑරීම කියලා. ඒ මහත්මයා ඉතිහාසයට එක්ක වෙන්න ඕන කෙනෙක්. එතකොට සරත් වත්තල මහත්තයාට මේක කිව්වහම සරත් වත්තල මහත්තයා දුර බැහැරනේ වැඩ කරන්නේ. පුරාවිද්‍යා නිලධාරීන් ඒ කාලේ වැඩ කරේ පුරාවිද්‍යාව තියෙන තැන්වල. දැන් ඉතින් පුරාවිද්‍යාව තියෙන තැන්වල නෙමෙයි. පුරාවිද්‍යාව හසුරවන්නේ ඊට වඩා වෙනත් තැන්වල. පුරාවිද්‍යාව ඔෆිස් එකේ තියෙන තැන්වල තමයි දැන් වැඩ කරන්නේ. පුරාවිද්‍යා කාර්යාල තියෙන තැන්වල. ඉතින් සරත් වත්තල මහත්තයා මොකද කළේ? වහාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලිපියක් එව්වා මේ කාරණේ සම්බන්ධයෙන්. හැබැයි පුදුම වැඩේ කියන්නේ මම දන්නේ ඒ කාලේ ඉඳලා තිබිච්ච සම්ප්‍රදායක්ද කියලා. මේ දෙපාර්තමේන්තු වලට යවන ලිපි. ඒ කාලේ පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙන්රත් පරවිතාන. පරවිතාන මහත්තයාගේ අතට මේ ලියුම ආවේ නැහැ. ආවේ නැහැ. මම දන්නේ මේක දෙපාර්තමේන්තු වල තියෙන පුරුද්දක්ද එහෙම නැත්නම් මොකක් හරි එකක්ද කියලා. කොහොම හරි එක දවසක් සරත් වත්තල මහත්තයාගෙන් අහම්බෙන් දැනගන්න ලැබුණා මේ ලියුමක් එවපු බව දෙපාර්තමේන්තුවට මේ කාරණේ කියලා. පරවිතාන මහත්තයාට අහම්බෙන්. පස්සේ පරවිතාන මහත්තයා වහාම ක්‍රියාත්මක වෙලා මේක සොයාගෙන මේ කටයුතු මේකේ තිබිච්ච පත්තිරු ටික පත්තිරු 3ක් එතන තිබුණා. ඒක තඹ වලින් කරපු පත්තිරු 3ක්. ඒ පත්තිරු 3 එතුමා වහ කියුවා. එතුමාගේ ප්‍රඥාභාවයට ඒ පත්තිරු 3 කියව ගන්න එක තරම් ලොකු වැඩක් උනේ නෑ. මේ ඒක කියව මේ මොකද සරත් වත්තල මහත්තයා කියලා තියෙනවා පරණිතාන මහත්තයාට මේක පළවෙනි විජයබාහු රජුගේ නම තියෙන පත්තිරුවක් කියලා. පත්තිරුව. සරත් වත්තල මහත්තයාට ඒක කියව ගන්න හැකියාව තියෙනවා. සරත් වත්තල මහත්තයාට ඒක කියලා තියෙන්නේ වනරතන හාමුදුරුවෝ. පඬිවරයෙක්නේ. ඒක යන්තම් පේන නම කියවලා තියෙනවා. ඉතින් පරණිතාන මහත්තයා මවිතයටපත් වෙලා පස්සේ මේක වහාම සොයාගෙන මේක එක හුස්මට එක්වනම ඔහුේ පත්තිරු 3 කියවුවා. එදැයින් අපිට තේරුණා ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේ අග්‍රගණ්‍ය ලේඛනයක් අපිට අපි සතුව තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි මේ රටේ හිටපු පාලකෙක් ඔහුගේ වචනයෙන්ම කියපු දේවල් අපිට නැවත අහන්න කියව ගන්න පුළුවන් වෙන බව මේ තහවුරු වුණා මේ පනාකඩුව තඹසන්නස කියවා ගැනීමෙන් පස්සේ. එතකොට දැන් මොකද්ද මේ පනාකඩුව තඹසන්නසේ නිමිත්ත? Tamanට උදව් කරපු හිතේශිවන්ත සිත්නාරුබිම බුද්ධනායක කියන සේනාපතියට වරප්‍රසාද පිරිනැමීම හා කෘතගුණ දැක්වීම තමයි
මේ විජයබාහු රජු විසින් මේ රචනා කරන ලද ඔහුගේ වචනයෙන්ම කියන ලද ඊට පස්සේ කෙටුම්පත් කරන ලද මේ පනාකඩුව තමසන්නසෙන් කියවෙන්නේ. ලෝකෙ පළවෙනිම thank you card එක වෙන්න පුළුවන් සර්. ඒක තමයි දැන් අද අපි thank you cards කියලා જાතියක් ලියනවා නේද? history of thank you card කියලා ගැහුවම විකිපීඩියා එකේ මේක එන්නේ නැතුව වෙන්න පුළුවන්. ඒකට හේතුව විකිපීඩියා ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපේ ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්නයක්. එතකොට මේ තඹසන්නසේ පත්තිරු 3ක් තියෙනවා. ඒ පත්තිරු 3 අකුරු බොහොම හොඳට ආරක්ෂා වෙලා තිබුණා නුවණ. ඒක අපේ වාසනාව වෙන්න ඕන. තඹේනේ මේ කියන්නේ ලෝහෙනේ කොටලා තියෙන්නේ. එතකොට මේ තඹසන්නස පටන් ගන්න ඒ වර්ණනාවකින්. ඒ වර්ණනාව කරන්න ඇත්තේ පස්සේ මේක සටහන් කරපු කෙනා තමයි ඒක එකතු කරන්න ඇත්තේ. මේ සටහන පටන් ගන්නේ ස්වස්ති යහපතක් වේවා සිරි සිරිවත් අපරියත් ලෝයිකුත් ගුණමුලෙන් උතුරත් මුළු දඹදිව්හි අන් කැත්කුල පාමිලි කළ කියන වචනයෙන්. මොකද්ද මේ කියන්නේ? යහපතක් වේවා ශ්‍රීමත් අපරිමිත ගුණයෙන් ලෝකය ඉක්ුත් කළ අපරිමිත ගුණයෙන් පිරී ගිය මුළු දඹදිව්හි අන් කැත්කුල පාමිලි කළ සමස්ත දඹදිවේම හිටපු අන්‍ය පාලකයන් තමන්ගේ පාද මූලයට ගෙන්නා ගත්ත. කියන්නේ මොහුගේ බල පරාක්‍රමය. ඒක රජුරෝ කියප එකක් නෙමෙයි අර ප්‍රශස්ති ලියන අය මේකට ලේඛනට එකතු කරපු එකක්. සන්නස සම්පූර්ණ කරන්න. එතන ඊට පස්සේ කියලා ඔකාවස් රජපරපුරෙන් බට ඔක්කාක රජපරපුරට අයිති මෙන්න බලන්න මේ පාඨය කැත් උසබනට අගමෙහෙසුන් වූ ලක්දිව් පොළ යොහෙන පරපුරෙන් හිමි ශාස්ත්‍රීය වෘෂභයන්ට අග්‍රමහේෂිකාව උනේ කවුද? ලක්දිව් පොළ යොහෙන ලක්දිව පොළව නැමැති යොවුන් අංගනාව මේ ශාස්ත්‍රීය වෘෂභයන්ට අග්‍රමහේෂිකාව. මේ කියන අර්ථය මොකක්ද දන්නවද? ඒ කියන්නේ ඒ රජවරු තමයි ශාස්ත්‍රීය වෘෂභයෝ. ඒ අයගේ අගමෙහෙසිය තමයි ලක්දිව පොළව නැමැති යොවුන් අංගනාව. මේ මිහිකත ලංකා පොළව. ඒ කියන්නේ ලංකාවේ රජවරු ලංකාවේ පොළව බලාගත්තේ තමන්ගේ 2-4 මේ ගවයෝනේ. ඔව් ගවයෝ. උත්තමාර්ථයෙන් එක ගන්න. එතකොට ඒගොල්ලෝ තමන්ගේ මහ පොළව බලාගත්තේ තමන්ගේ අග්‍රමහේෂිකාව වගේ. ඒ තරම් සැලකිල්ලෙන් තමයි පොළොව බලාගත්තේ. ඊට පස්සේ කියනවා යොහෙන පරපුරෙන් හිමි සිරි සංගබෝ විජයබාහු රජපා වහන්සේ. අන්න ශ්‍රී සංගබෝධි විජයබාහු රජපා වහන්සේ තුමා සිය වික්මෙන් එතුමා තම වික්‍රමයෙන් දෙමළ බල මුළු අඳුරු දුරුලා දෙමළ බලයේ අන්ධකාරය දුර්ලලා මුළු ලක්දිව එකසේ සත් කර මුළු ලක්දිවම එකසේ සත් අනබන් ලංකාවම එකසේ සත් කරා. රජ වළඳමින් ඉඳලා රාජ්‍ය පාලනය කරමින් ඉඳලා 20 අවුරුද්දක් ඉක්ුත් 20 අවුරුද්දක් ගියාට පස්සේ මේ කියන්නේ මේ 20 අවුරුද්ද ගණනය කරන්නේ අර කතරගම බලයට ආවේ එතන ඉඳලා. හරි 20 අවුරුද්දක් ඉක්ුත් සත් ලැබූ සත් 20 වන්නේ. කියන්නේ අභිෂේකයෙන් 27 වෙනි අවුරුද්දේ තමයි දිනේ දාලා තිනවා කැත්තේ කාර්තික මාසේ. ඒ කියන්නේ හරිනම් ජුලයි ඕගස්ට් සැප්තැම්බර් ඔය කාර්තික මාස කියන්නේ ඇසළ උත්සවයේ තියෙන අපේ ආසන්න මාසේ කාර්තික මාසේ කැත්තේ සඳ කියලා කියන්නේ කාර්තික මාසේ කාර්තික කාලේ අව වප් මාසේ වප් ඒ කියන්නේ නොවැම්බර් මාසේ අව පක්ෂේ හඳ බහින කාලේ බහින කාලේ 7 වෙනි දවසේ. ඒ කියන්නේ 15 ඉඳලා 7ක් ගියාම. හරි? 22 වෙනිදා තමයි මේ දීමනාව ප්‍රකාශයට පත් කරන්නේ. ඒවා කියනවා නුරුපුරෙහි සිහසි නරා. නුරුපුරේ කියන්නේ අනුරාධපුරේ. සිංහාසනය අරා ඉන්නකොට තමයි මේක කෙටුම්පත් කරන්නේ. මේ සන්නස. එතකොට කාටද මේක දෙන්නේ? රුහුණු දණ්ඩනායක සිත්නරුබිම බූදල්නාවන්. අන්න රුහුණේ දණ්ඩනායක. මෙයා සමහර විට මේ අද අපි කියන්නේ පොලිස් අධිකාරීවරු SP නෙමෙයි DIG. ඔව්. සීනියර් DIG ලා ඉන්නවා. අන්න ඒ වගේ ඉන්නවනේ පළාත් භාර ඒ වගේ ලොකු නිලධාරියෝ. භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වගේ කෙනෙක්. ඒතර රුහුණේ දණ්ඩනායක කියලා කියන්නේ ඒකනේ. රුහුණේ දණ්ඩනායක. රුහුණේ දණ්ඩනායක සිත්නරුබිම බූදල්නාවන්. ඔන්න බලන්න මේක අහගන්න. අප සොලී දෙමළුන්ගේ විබලයෙන්
සොලී දෙමළුන්ගේ විබලයෙන් විබලය කියන්නේ විප්ලවයෙන් මේ සොලී දෙමළයි සොලී කියන්නේ චෝලනේ මේ චෝල දෙමළාය කරපු විබලයෙන් විප්ලවයෙන් සිය රජින් පිරිහි රාජ්‍යත්වයෙන් පිරිහිලා අප සොලී දෙමළුන්ගේ විබලයෙන් සිය රජෙන් පිරිහි අන්න රාජ්‍යත්වයෙන් පිරිහුණේ මොකක් හින්දාද සොලී දෙමළායගේ විප්ලවයෙන් හින්දා ඒ බලයෙන් පිරිහි ගල්වල වැලහි ගල්වල කියලා කියන්නේ අර පර්වත තියෙන මලේ රටේ. ඒ ගල්වල රට කියලුවේ ඒකට. ගල්වල වැලහි වන අවදියේ ඒ ගල්වලට වෙලා මලේ රටට වෙලා ඉන්න අවදියේ අප පිය මහසැමියා මුගලන් රජපා වහන්සේ මගේ තාත්තා වෙච්ච මුගලන් රජුරුවොත් ඈ මුළු රජ කුල එයා ප්‍රධාන වෙච්ච රාජ කුලය හා සිය පිරිස්නෙන් රැක එයාට සතුව හිටපු බලයෙන් අපිව ආරක්ෂා කරා. ඒ කාගේද සිත්නරුබිම දණ්ඩනායකට හිටපු පිරිසක් හිටියානේ. ඒගොල්ලෝ දාලා මගේ තාත්තා වෙච්ච මුගලන් මහසැමියාත් ඒ වගේම අපේ රජ පිරිසත් මේ දණ්ඩනායක සිත්නරුබිම බූදල්නාවන් එයාගේ පිරිස දාලා අපිව රැක. අප සගවියෙහි වඩා මෙතන සගවිය කියන්නේ කුඩා කාලේ. මාව කුඩා කාලේ වර්ධනය කරා හැදුවා. කොහොමද හැදුවේ? වන මුල් පලා බරණෙන් පුස අපට කැලෑවෙති විච්ච ගඩා ගෙඩි කොළ වර්ග ගෙනල්ලා අපට කණ්ඩ දුන්නා. හැංගිලානේ හිටියේ. හරි බලන්න. මේ වගේ ලේඛනයක් කොහෙවත් ලෝකේ නැහැ. මේ රජ්ජුරෝ නියම වශයෙන් මුහුණ දීපු අත්දැකීම. හරි අත්දැකීම. එතකොට වනමුල් පලාබරණෙන් පුස ඇකුත් තන්හි මගමින් ඇසිරෙන විපකුන් කෙරෙන් වලකා. ඔන්න බලන්න මේ වචනේ. තැන්තැන්වල චෝල ඔත්තුකාරයෝ හිටියා. ඒ තැන්තැන්වල චෝල ඔත්තුකාරයෝ ඉන්නකොට මෙයා මොකද කරේ? මගමින් ඇසිරෙන විපකුන් වලහා තන්නි විග්‍රහ බැඳ. මේ තන්නි විග්‍රහ බැඳ කියලා කියන්නේ මොනවද දන්නවද? චෙක් පොයින්ට්ස් දාලා. තැන්තැන්වල විග්‍රහ බැඳ. එතකොට සිත්නාරුවින් බූදල්නාවන් මොකද කරේ? මුළු රුහුණෙම තැන්තැන්වල චෙක් පොයින්ට්ස් දැම්මා. චෙක් පොයින්ට්ස් දාලා මේ කවුද එහෙට මෙහෙට යන්නේ කියන ඔත්තුකාරයෝ පාලනය කරා, නියාමනය කළා. මේ රජ්ජුරුව කියන්නේ මෙයා මෙහෙම කළා. මෙහෙම කළා අපිව ආරක්ෂා කරා. ඒ විතරක් නෙමෙයි එහෙම විග්‍රහ බැඳ රුහුණු දනව් පෙරලා එකත් කොට රුහුණු දනව් ජනපදයේ එක්සේසත් කරලා ගල් වලින් බහ අපි ඔය මලේ රටින් ගෙනල්ලා සිය රජෙහි පිහිටවලා දුක්කුන් ප්‍රසාදයට ඒ වැඩේ කරන්න දුක්ගත් ප්‍රසාදයට දෙනවා මම මෙන්න මේ දීමනාව. ඒ දීමනාව තමයි නුවන් මේ මම දකින හැටියට වාර්තාගත ඉතිහාසයක තියෙන අතිශය විශිෂ්ට දීමනාව. මන් දන්නේ අපිට වෙලා තියෙනවද කියලා ඒ දීමනාව ගැන කියලා. පිටතුනත් මොකද්ද මේ දීමනාව පටන් ගන්නේ කොහෙද? කාටද මේ දීමනාව දෙන්නේ? ඒ සිය රජෙහි පිහිටවා දුක්කුන් ප්‍රසාදයට මෙකුන් දරුමුණුමුරන්ට සිත්නරුබිම බූදල්නාවන්ගේ දරුමුණුමුරන්ට මෙකුන්ගේ අන්වය ආ වූ සෙද එයාගේ ඥාතීත්වයට සම්බන්ධ කවරෙකුට වුණත් රජ්ජුරෝ දෙනවා දීමනාවක්. දැන් හුඟක් දෙනා හිතන් ඇති දෙන්න ඇති කහවණු ලක්ෂ 15ක් 20ක් කියලා. මිලියන 5ක් නෑ. මොකද රජ්ජුරෝ කිව්වේ? මේ දණ්ඩනායක බූදල්නාවන්ගේ දරුමුණුරන්ටත් ඒ දරුමුණුරන්ගෙන් පැවතගෙන අයගෙනුත් දඩමුඩු ගත යුතු දෝෂයක් කළද? ඒ කියන්නේ දඩ ගහන්න ඕන, දඩ මුඩු කියන්නේ ඔළුව හිස බාන්න ඕන වරදක්. ඉස්සර සමහර වරදවලට හිස බූ ගෑවා. දඩ මුඩු ගත යුතු දෝෂයක් කළද? කියන්නේ දඩයක් ගන්න හරි හිස මුඩු කරන්න හරි කරපු වරදක් කළත් දඩ මුඩු ගත යුතු දඩමුඩු ගත දෝෂයක් කළද? ඒ කියන්නේ දඩ ගහන්න හෝ හිස මුඩු කරන්න යුතු දෝෂයක් කළත් බසින් පටවා කරන දැහැවිල්ලෙන් මුත් කටින් කියලා ඒක ෂේප් කරලා ඒක සමතයකට පත් කරලා දාන්න දඩ ගන්න එපා, හිස මුඩු කරන්න එපා. දඩ මුඩු නොගන්නා දඟල නොපටවුණු ඉසා දඟ ගෙවල් වල දාන්න රිමාන්ඩ් කරන්න එහෙම එපා. හරි? දැන් මේක ලේසි පහසු දීමනාවක් නෙමෙයි. හරි? ඒ කියන්නේ කොච්චර ගෞරවයක් රජුරන්ගේ තිබුණාද? හරි? එතකොට මේ පළවෙනි කොටසේ කියනවා ඒක කරන්න එපා කියලා. ඊට පස්සේ කියනවා දැන් සමහර වරදවල් තිබුණා ඒ කාලේ මරණීය දඬුවම් දෙනවා. අදත් තියෙනවනේ මරණීය දඬුවම් දෙන එක. ඒක රජුරෝ කියනවා දිවිදී මිස ජීවිතේ දීලා මිසක් විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් වරදක් කළොත්
3 වරක් දක්වා සමා කරනු. මරණීය දණ්ඩනය දෙන්න වරදක් කර තුන් පාරක් සමාව දෙන්න. 3 පාරක් සමාව දෙන්න. පෙත් පමුණු නොගන්නා ඉසා ඒගොල්ලන්ගේ ඉඩම් පවරා ගන්න එපා. ඒවා රාජසන්තක කරන්න එපා. හරි. කිසිම වෙලාවක ඔවුන්ට එහෙම දෙයක් කරොත් දැකලා අහක බලා ගන්නවා මිසක් නිග්‍රහ කරන්න එපා. හරි. ඒ වචනේ කියනවා යම් පමණ ද්‍රෝහයකුදු කළ අබේදී දැක පියවත්මුත් දැකලා අහක බලා ගන්නවා මිසක් නිග්‍රහ නොකරනු කොට ඉසා මේ විවස්ථා අප සිය කැත්කුලෙහි ඔකාවස් රජපරපුරු පවත්නාතාක් කොට ශාසන කොට දෙනවා. හරි. එතකොට අපට පේනවා මොන තරම් රජ්ජුරුවෝ මේ පරම්පරාව කියන්නේ සිත්නරුබිම බූදල්නාවන් කියන පුද්ගලයා රජු නැවත මේ රට එක්සේසත් කිරීමට දක්වපු දායකත්වය ගැන විජයබාහු රජතුමාගේ හිතේ තිබිච්ච සංවේදනය කොයි වගේද කියලා. හරි. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් රජ්ජුරුවෝ ඕනේ නැති වැඩක් කරලා තියෙන එහෙම කියලා. නමුත් රජ්ජුරුවෝ දැනගත්තා එසේ කිරීමෙන් මිස මේ කළ දෙයට කෘතගුණ සලකන්න වෙන ක්‍රමයක් නැහැ කියලා. රජුරන්ට තිබුණා ඕන ඉඩම් ටිකක් දෙන්න. රජුරන්ට තිබුණා කහවණු ටිකක් දෙන්න. දානාපතිකමක් හරි දෙන්න තිබුණා. දෙන්න තිබුණා. රජුර ඒක නෙමෙයි කළේ. රජුරන්ට තිබුණා මහා ඇමතිකම දෙන්න. රජුර ඒක නෙමෙයි කළේ. මොකද බූදල්නාවන්ට විතරක් නෙමෙයි මේ දීමනාව දුන්නේ. ඕගේ දරුමුණුපුරන්ටත් දුන්නා. දරුමුණුපුරන්ගේ පරම අන්වයෙන්නා ඒ අනුපිළිවෙලින් එන කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ යම් කිසි කාලයකදී කිව්වොත් එහෙම මම සිත්නාරුබිම බූදල් වන් පරම්පරාවෙන් එන්නේ කියලා එයා රජයට යම් කිසි ද්‍රෝහීකමක් කළත් අහක බලාගෙන නිග්‍රහ නොකර ඉන්නවා මිසක් ඒගොල්ලන්ට දඩමුඩු ගන්න එපා, දැඟ ගෙහි දාන්න එපා. ඒ ආදී වශයෙන් ඒ විදිහට කිව්වා. මං හිතන්නේ මේක තව දිගට ඒකේ සන්නසේ කියන්න දෙනවා. මම මේ සාරාංශයක් වගේ මුල් කොටස කිව්වේ. එතකොට මේ වචන දිහා බලනකොට අපිට පේනවා මේක රජුගේ මුවෙන් නික්මුණු වචන මාලාවක්. ඉතින් අපිට මේ ඉස්සරහට තව පනකඩු තම සන්නසේ කොටස් ගණනාවක් තියෙනවා කියන්නේ. අපි කතා කරමු. කොටස් ගණන අපි ඉදිරි වැඩසටහනේදී මේකත් කතා කරලා මේ වගේ ඇගීමක් සිත්නාරුබිම බූදල්නාවන් ගැන විජයබාහු රජතුමා කළේ ඇත්තටම එයාට රජ වෙන්න පාර කපපු නිසා නෙමෙයි. ඒක ඊට වඩා වෙනස් දෙයක්. ඒක වෙනස් දෙයක් වෙන්නේ කොහොමද? පළවෙනි විජයබාහු රජතුමාට ඒ සමකාලීනව මේ දකුණු ආසියානු කලාපයේ සිද්ධ වුණු දේශපාලන ගම්‍යතා පිළිබඳ තිබිච්ච වැටහීමත් මේ රජයට පත්වෙන්න කළ සිත්නාරුබිම බූදල්නාවන් කළ උදව්ව හුදෙක් තමාගේ පෞද්ගලික ජයග්‍රහණයකට වඩා රටේ ජයග්‍රහණයක් සාක්ෂාත් කිරීමට කළ වෑයමක් හැටියට දැකීමත් කියන කාරණේ අපි ඊළඟ වැඩසටහනේදී කතා කරමු. මට නම් මේක අහගෙන ඉන්නකොට හිතුනේ රට එක්සේසත් කරන්න දායක වෙච්ච සෙනපතියන්ට කීර්ති විජයබාහු රජුරෝ සලකපු විදිහයි පොඩි වැරද්දක් වුණාම ඊට පස්සේ පසුකාලීන රජවරු අපේ රටේ සේනාපතිවරුන්ට සලකපු විදිහයි. ඔන්න ඉතිහාසයේ නොදත් තම රටේ පාලකයෝ වෙන තැන අපේ රටේ පාලකයෝ පනාකඩුවේ තඹසන්නස දැනගෙන හිටියානම් පනාකඩුවේ තඹසන්නස අපේ පාලකයන්ට කියලා දෙන්න පුළුවන් අපේ වනරතන හාමුදුරුවෝ වගේ මහා සංඝරත්නය රටේ හිටියානම් මීට වැඩිය අපේ වර්තමාන ඉතිහාසය වුණත් වෙනස් වෙන්න ඕන තරම් ඉඩ තිබුණා. ඔබට බාරයි పూర్ව අපර සංධි ගලපා ගැනීම පනාකඩුව සම්පතන්නසේ. එහෙමනම් අපි ලබන සතියට යනවා. ලබන සතියේ මේ අපූර්ව සාකච්ඡාවත් එක්ක ඔබ හමුවට එනවා. ඔබ හැමට යහපතක් වෙන සතියක් වේවා. සරත් පොන්සේකට වෙච්ච දේ තමයි